සාදුකාරයක් පවත්වන්න. නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. නැවතත් වතාවක් සාදුකාරයක් පවත්වන්න. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්නට තෙවරක් নমස්කාර පාඨය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panati pata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surameraya majjapamā daṭṭhāna veramani sikkhapadang samadhiyami Sadhukare Namo tassa bhagavatu arahatu Samma sambuddhassa Namo tassa bhagavatu arahatu Samma sambuddhassa Namo tassa bhagavatu arahatu Samma sambuddhassa Ayusmaca viññānaṁ yadā kāyaṁ jahantimam Apaviddu tadā seti nirattaṁ va kalingaranti Shraddha Buddha Sampanna වාසනාවන්ත PM චන්ද්‍රපාල මහත්මයාණන්ගේ භාර්යාව මෑණියන් ඒ වගේම එතුමන්ගේ දුවදරුවන් ඥාති හිතයිෂීන් ඇතුළු කාරුණික පින්වතුනි අද සන්ධ්‍යා කාලයේ ඔබ මේ සූදානම් වන්නේ ඔබේ නිවාස ස්ථානයේදී ධර්ම දේශනයක් දේශනා කරලා දැනට දින 6කට පමණ පෙර මේ ගිය PM චන්ද්‍රපාල මහත්මයාණන්ට ජීවත් වන ඥාතීන් විදිහට කළ යුතු කළ හැකි යුතුයකම බෞද්ධයන් විදිහට කරන චාරිත්‍රමය යුතුයකමක් සිද්ධ කරගන්නට සූදානම් වන අවස්ථාවක්. ඒ වෙනුවෙන් ඔබේ නිවාස ස්ථානයේදී ධර්ම දේශනයක් දේශනා කරලා ශ්‍රවණය කරන්නටයි ඔබ කල්පනා කරගත්තේ. ඒ වෙනුවෙන් තමයි මේ සූදානමින් සිටින්නේ. ධර්ම දේශනයක් දේශනා කරන්නට මත්තෙන් අපි අවබෝධ කරගත යුතු වෙනවා
ධර්ම දේශනයක් අපි ශ්‍රවණය කරන්නේ කොහොමද කියන එක. ධර්මයක් කියන්නේ මොකක්ද? ධර්ම දේශනයක් කියන්නේ මොකක්ද? ධර්ම දේශනා කරන්නේ ඇයි? ධර්ම දේශනාවන් අහන්නේ ඇයි? ඒ වගේම අපේ ජීවිතයේ තියෙන ප්‍රයෝජන මොනවද? ඔන්න ඔය ප්‍රශ්න වලට මුලින්ම අපිට පිළිතුරු තියෙන්නට ඕනි. එහෙම නැත්නම් බණ කියලා වැඩකුත් නැහැ, බණ අහලා වැඩකුත් නැහැ. එහෙම කියන්නට හේතුව තමයි අවබෝධයක් නැතුව අපි මොන දේ කළත් ඒ කරන දේවල් වලින් අපිට ගන්න තියෙන ප්‍රතිඵලය නැති වෙලා යනවා, අඩු වෙලා යනවා. ඒ නිසා අපි යම් දෙයක් කරනකොට බෞද්ධ අබෞද්ධ ඕන කෙනෙක් අපි කරන ඕනෑම කටයුත්තකදී ඒ පිළිබඳ අවබෝධයෙන් තමයි ඒ දේවල් කරන්නට ඕනේ. කරන්නම් වාලේ කරොත් එහෙම Tamanට ලැබෙන දේකුත් නැහැ, අනුන්ට ලැබෙන දේකුත් නැහැ. එහෙම දේවල් කරලා වැඩකුත් නැහැ. ඒක හිස් වැඩක්. ඒකට ආගමක් සම්බන්ධ නැහැ. අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම ලෝකේ සම්මතය ඒක. ඇත්ත ඒක. බුදුදහම කියන එක ආගමකට සම්බන්ධ දෙයක් නෙවෙයි. බුදුදහම කියන එක ජාතියකට සම්බන්ධ වෙච්ච දෙයක්ුත් නෙවෙයි. බුදුදහම ඕන කෙනෙකුට ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන් වෙච්ච, ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙච්ච දර්ශනයක් විතරයි. ඒක ආගමක් නෙවෙයි. ආගමක් කරගත්තේ අපි ඒ නිසා තමයි පිරිහිලා තියෙන්නේ. විනාශ වෙන්නේ. බුදුදහම ආගමක් නෙවෙයි, බුදුදහම දර්ශනයක්. බුදුදහම විතරකුත් නෙවෙයි ලෝකේ තියෙන අපි ඔය ආගම් කියන හැම එකක්ම වගේ ඇත්තටම ආගම් නෙවෙයි. ඒවා දර්ශන. දර්ශන කියන්නේ හේතුව තමයි කවුරු හරි එක්කෙනෙක් තමන් අවබෝධ කරගත්ත දේ තමයි ලෝකෙට කියන්නේ. ඒ කියපු දේ තේරුම් ගන්න අය ඒ මාර්ගය යනවා, තේරුම් ගන්න නැති අය ඒක ආගමක් කරගෙන වැඳ ඉන්නවා. බුදුදහමට වෙලා තියෙන්නේ ඒක. ඊට පස්සේ අද වර්තමාන ලෝකයේ තියෙන ක්‍රිස්තියානි ආගමට වෙලා තියෙන්නේ ඒක. ඉස්ලාම් ආගමට වෙලා තියෙන්නේ ඒක. හින්දු දහමට වෙලා තියෙන්නේ ඕකමයි. ඒ නිසාම තමයි ඔය හැම ආගමක්ම විනාශ වෙලා යන්නේ. විනාශ වෙනවා කියන කී අර්ථය ලෝකයේ ප්‍රචාරය වෙනවා කියන එක නෙවෙයි. ලක්ෂ ගාණක් ඇදහුවත් වැඩක් ඇත්තේ නැහැ. මිනිස්සු මානසික වශයෙන් සංවර්ධනය වෙලා නැත්තම්. මොකද ඔය ආගම් හැම එකකින්ම කෙරෙන්නේ මානසික වශයෙන් සංවර්ධනය කරන එක. හැබැයි ඒ පැත්ත සංවර්ධනය වෙන්නේ නැතුව ආගම මුළු ලෝකෙම ප්‍රචාරය වුණත් වැඩක් තියනවද? වැඩක් නැහැ. ඇයි? සදාකාලික ජීවත් වෙන්නේ ඔය කවුරුත් නැහැ. ඒ ආගම අදහන අයවත්, ආගම කියන අයවත්, ආගමට වඳින අයවත් කිසිම කෙනෙක් සදාකාලිකව ජීවත් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි කරන්න ඕන දේ තමයි ආගමෙන් අපේ ජීවිතයට ගන්න තියෙන දේ ගන්න ඕනේ. ආගමෙන් විතරක් නෙවෙයි අපි ජීවත් වෙන සමාජයේදී අපිට හම්බ වෙන, අපි අනුගමනය කරන හැම දෙයකින්ම ගන්න තියෙන දේ විතරක් ගන්න අපි පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් එතන අනිවාර්යෙන් විනාශයක ආරම්භයක් තියෙනවා. පිරිහීමක ආරම්භයක් එතන තියෙනවා. අපි ඒක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. අන්නේ අවබෝධයෙන් ඉන්න අයට තමයි අපි වචනයක් පාවිච්චි කරන්නේ බෞද්ධයා කියලා. ඒ නැතුව පන්සිල් ගන්න කෙනා බෞද්ධයා නෙවෙයි. බුදුහාමුදුරුවන්ට වඳින කෙනා බෞද්ධයා නෙවෙයි. බෞද්ධය කියන වචනේ තේරුම තමයි අවබෝධයෙන් යුක්තයි. මොකක් ගැනද? හොඳ නරක. ඒ හොඳ නරක කියන එකට ආගමක් තියනවද? නැහැ. ඒක මනුස්සකම. ඒතර මනුස්සකම තේරුම් ගත්ත අයට තමයි කියන්නේ බෞද්ධයා කියලා. අපි වචන පටලගෙන අපි හිතනවා බුදුහාමුදුරන්ට වඳින මිනිස්සයා තමයි බෞද්ධයා. බුදුන් වඳින මිනිස්සයා තමයි බෞද්ධයා. ඔය ත්‍රිපිටක පොත්වලට වඳින මිනිස්සයා තමයි බෞද්ධයා. අපි හිතන් ඉන්නේ එහෙම නෑ. ඒක එහෙම නෙවෙයි, වැරදි. ඒක අනිත් පැත්ත. අපි තේරුම් ගන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා. ඒකයි මම කිව්වේ බුදුදහම දර්ශනයක් ආගමක් නෙවෙයි කියලා. බුද්ධ දර්ශනය වෙනම එකක්, බුද්ධ ආගම වෙනම එකක්. මේ දෙක. අපි බුද්ධ ආගමෙන් ඉන්නේ. අපි කියන්නේ බහුතරයක් දෙනා බුද්ධ ආගමෙන් ඉන්නේ. එහෙනම් බුදු දර්ශනය යාලා ළඟ ඇත්තේ නැහැ. ආගමක් අදහන අය ළඟ දර්ශනයක් නැහැ. දර්ශනයක් අදහන අය ළඟ
ආගමක් නැහැ. දෙකම එකට තියෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? බුදුහාමුදුරන්ගේ ආගම මොකද්ද? මම අර මුලින් ප්‍රශ්න පහක් කිව්වනේ ප්‍රශ්න පහට උත්තර මේ දෙන්න යන්නේ. විනාඩි කිහිපයක් කරලා මම උත්තර දෙනවා ඒවට. බුදුහාමුදුරන්ගේ ආගම මොකක්ද? අහුවොත් එහෙම. බුදුහාමුදුරන්ගේ භාෂාව මොකක්ද? සිදුහත් කුමාරයාගේ භාෂාව මොකක්ද? දන්නවද මොනවද කියලා? බුදුහාමුදුරන්ගේ ආගම මොකක්ද? දන්නේ නැද්ද? කවුරුත් නෑ. බුදුහාමුදුරන්ට මොන ආගමේද? බුදුහාමුදුර හිටියේ මොන ආගමේද? අපි බුදුහාමුදුරන්ට වඳින අපි බුද්ධ ආගමේ නේ. බුදුහාමුදුර බුද්ධ ආගමේ වෙන්න ඕනේ නේද? වෙන්න ඕනේ නේ. අපි බුද්ධ ආගමේ න වෙන්න ඕනේ. හැබැයි එහෙම වෙලා තියෙනවද? නෑ. බුදුහාමුදුරුවම කියනවා ආගමක් නෑ කියලා. එහෙම කියපු බුදුහාමුදුරුවන්ගේ දහමකට අපි කියනවා බුද්ධ ආගම කියලා. එතන වැරද්දක් තියෙනව නේද? බුදුහාමුදුරුවෝ කියන ආගමක් නෑ කියලා අපි කියන බුද්ධ ආගම කියලා එකක් තියෙනවා කියලා. වැරද්දක් තියෙනවා. ඒ වැරදුන නිසා තමයි අදටත් බෞද්ධයාට වරදින්නේ. ඒ වැරද්ද තාම වරදිනවා. ඒක මං කියේ කොතන හරි වැරදුනොත් පිරියනවා විනාශ වෙනවා කියලා. ආරම්භ වෙනවා විනාශේ. බුද්ධ ආගම මේ තරම් පිරිහෙන්න හේතු වෙලා තියෙන එක ආගමක් වෙච්ච නිසා. ආගම තුල තියෙන දේවල් වෙනම දේවල්, දර්ශනය තුල තියෙන දේවල් වෙනම දේවල්. බුදුහාමුදුරුවෝ කියනවා ධර්මයට වැඳ වැඳ ඉන්න එපා, ධර්මය අනුගමනය කරන්න. අපි ධර්මයට වඳිනවා, ධර්මය අනුගමනය කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්ව ධර්මයේ තේරුම් ගන්න, ධර්මයේ පස්සේ යන්න එපා කියලා. අපි ධර්මයේ පස්සේ යනවා, ධර්මයේ තේරුම් ගන්නෙ නැහැ. මම මුලින්ම කියපු ප්‍රශ්නේ තමයි ධර්මය කියන්නේ මොකද්ද? දැන් බෞද්ධ කියන අය කියමුකෝ බලන්න ධර්මය කියන්නේ මොකද්ද කියලා. ධර්මය කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්නෙට පිළිතුර තියෙන්න ඕන ඔබ ළඟ. ඇයි? ඔබට මොකක් හරි ආගමක් තියෙනවා. එහෙමනේ. මොනවා හරි ආගමික පසුබිමක් ඉගෙනගෙන තියෙනවා. මේ හැම ආගමකම පාවිච්චි වෙන වචනයක් තමයි ධර්මය. ක්‍රිස්තියානි ධර්මය, බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ඉස්ලාම් ධර්මය හැමතැනම පාවිච්චි වෙන ධර්මය කියලා වචනයක්. එහෙනම් කියමු බලන්න ධර්මය කියන්නේ මොකද්ද? ඔය ආගම් අදහන එක මිනිස්සුක්වත් දන්නේ නැහැ. ධර්මය කියන්නේ මොකද්ද කියලා. දන්නේ නැහැ. දන්න මිනිස්සයාට ආගමක් නැහැ කිව්වේ ඒකයි. මම කලින්ම කිව්වේ ඒකයි. දන්න මිනිස්සයාට ආගමක් නැහැ. දැන් හිතන්නේ මේ බුදුදහමනේ නේද පහර ගහන්නේ කියලා. බුද්ධ ආගම නේද පහර ගහන්නේ කියලා. වැරද්ද කවුරු කරත් වැරද්දම තමයි. මම කරත් වැරද්ද නම් වැරද්ද, වෙන කවුරු හරි කරත් වැරද්ද නම් වැරද්දම තමයි. ඒක වැරද්ද. අපි වරද්ද හදා ගන්න ඕනේ. එදා රහතන් වහන්සේලා හිටියලු ලංකාවේ පිරෙන්න. අද ඉන්නවද හදාගන්න? නෑ. ඇයි? අන්න හේතුව වැරදුනා. යන පාර වැරදි. යන්න තියෙන්නේ වෙන කොහෙවත් යන්නේ වෙන කොහෙවත්. එහෙනම් හරි පාරේ යන්න නැතුව අපිට පුළුවන් ද අවශ්‍ය තැනට යන්න? බෑ. නුවර යන්න ඕනි කෙනා පාරට ගිහිල්ලා මෙතනින් දකුණට හැරුණොත් නුවර යයිද? නුවර එළියයිද? නුවර එළියයි. වමට හැරුණොත් නුවර යයි. උලපනේ හන්දිය ගන්නේ මම කියන්නේ මෙතන පල්ලෙහා මාවෙල පාර ගැන කතා කරා. ඒකලත් ආය හන්දියක් තියෙනවා. ඒකිනොත් හැරෙන පැත්ත අනුව තමයි තීරණය වෙන්නේ කොහෙද යන්නේ කියලා. හරි පාරේ යන්න ඕන. හරි පාර ගියොත් නුවර යයි. නැත්නම් නුවර එළියයි. අන්න අපි තේරුම් ගන්න ඕන. හරි පාරේද අපි යන්නේ, වැරදි පාරේද අපි යන්නේ කියලා. මම මේක කියන්න හේතුව අර පළවෙනි ප්‍රශ්න පහට උත්තර දෙන්න ඕනේ හින්දා මුලින්ම ඔය ටික කියලා හිටියේ. පළවෙනි ප්‍රශ්නේ ධර්මය. ධර්මය කියලා හඳුන්වන්නේ ඒකට ආගමක් නැහැ කිව්වේ එකයි. ධර්මය කියලා හඳුන්වන්නේ හොඳ නරක කියන දෙකට. හොඳ නරක කියන දෙකට තමයි ධර්මය කියලා කියන්නේ. ලෝකයේ තියෙනවා හොඳ දේ කියලා දෙයකුත් නරක දේ කියලා දෙයකුත්. ඔය දෙකටම කියන වචනේ තමයි ධර්මය. හොඳටත් ධර්මය කියලා කියනවා, නරක දෙයටත් ධර්මය කියලා කියනවා. මේ දෙකටම පාවිච්චි වෙන පොදු වචනේ තමයි ධර්මය. ඔන්න ඊට පස්සේ ධර්මයේ කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? සද්ධර්මය අධර්මය කියලා අහලා ඇති.
සත් ධර්මය කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා කියන එක නෙවෙයි. සත් කියන්නේ හොඳ. ධර්මයේ තියෙනවා හොඳ නරක කියලා කොටස් දෙකක්. ඒ දෙකෙන් හොඳ දෙයට කියනවා සත් ධර්මය, නරක දෙයට කියනවා අධර්මය කියලා. දැන් ඔය කියපු කරුණු ටිකට ආගමක් සම්බන්ධද? ඔය කියපු කරුණුවට ආගමක් සම්බන්ධ නැහැ. ලෝකයේ තියෙනවා හොඳයි නරකයි කියලා දෙකක්. ඒ දෙකටම කියනවා ධර්මය කියලා. ඒකෙන් හොඳ දෙයට කියනවා සත් ධර්මය කියලා, නරක දෙයට කියනවා අධර්මය කියලා. ආගමක් නැහැ. මොකටද ආගමක් නැත්තේ? ධර්මයට ආගමක් නැහැ. ධර්මයේ ලෝකේ තියෙන දෙයක්. ලෝකෙටම පොදු දෙයක්. උදාහරණයක් ගන්න ස්වභාව ධර්ම ගන්නකො. ස්වභාව ධර්මයෙන් එකක් ධර්මයක් නේ. ස්වභාව ධර්මය, ස්වභාව ධර්ම. එකක් ධර්මයක කොටසක්. ඒ ස්වභාව ධර්මයේ තියනවාද? අරයා එහා ආගමේ, මෙයා මෙහා ආගමේ. එයාට හොඳින් ඉන්න ඕනේ, මෙයාට නරකින් ඉන්න ඕනේ කියලා ભેදයක් තියෙනවද? මම කිව්වේ ධර්මයට ආගමක් නැහැ. ස්වභාව ධර්මයට ආගමක් නැහැ. හොඳට නරකට ආගමක් නැහැ. ඒක ඕන කෙනෙක්ට පුදුයි. හොඳ කෙනාටත් ස්වභාව ධර්ම එහෙමමයි, නරක කෙනාටත් ස්වභාව ධර්ම එහෙමමයි. එයා ඉන්නේ පොදුවේ. එයා පොදුයි. කවුද පොදු? ස්වභාව ධර්ම පොදුයි. කාටද? ඕන කෙනෙක්ට. සතාටද, සීපාවකටද, ගහට වැලටද ඕන කෙනෙක්ට එයා පොදුයි. ඒ වගේම තමයි ධර්මය කියන එකත් ඕන කෙනෙක්ට පොදුයි. හොඳ නරක. හොඳ නරක. ඕනම ආගමක නෑ කියන අයට මම කියනවා හරි බයිබලේ නෑ කියලා මට ඔප්පු කරලා පෙන්නන්න ක්‍රිස්තියානි අය කියනවා නම් හින්දු අය කියනවා නම් මම කියනවා පුළුවන් නම් හින්දු දහමේ පොතේ පෙන්නන්න භගවත් ගීතාවේ පෙන්නන්න නෑ කියලා. ඔය දෙක නැද්ද කියලා. තියෙනවා. කියවලා බලන්න බයිබලේ තියෙනවා. බයිබලේ කියවන්න ආගමක් ඕනේ නෑනේ. කියවලා බලන්න බයිබලේ. මොනවද තියෙන්නේ කියලා දන්නේ නැත්නම් වැඩක් නෑනේ. ත්‍රිපිටකයේ පොතේ ඇතුලේ තියෙන දේ දන්නේ නැත්නම් අපි මොනවද දන්නේ කියන්නකෝ. දහම ගැන දන්නේ නැහැනේ. ත්‍රිපිටකේ දැනගෙන ඉන්න ඕන. බෞද්ධයා කියන කෙනා ත්‍රිපිටකේ දැනගෙන ඉන්න ඕන. ක්‍රිස්තියානි කියන කෙනා බයිබලේ දැනගෙන ඉන්න ඕන. හින්දු කියන කෙනා භගවත් ගීතාව වේදේ දැනගෙන ඉන්න ඕන. මුස්ලිම් කියන කෙනා කුරාන දැනගෙන ඉන්න ඕන. ආගමට අදාළ පොතක් තියෙනවා. ඒ පොතේ තියෙන්නේ ආගමේ නායකයා කියලා කියපු මිනිස්සයා කියපු එක. ඒ කියපු දේ අපි දැනගෙන ඉන්න ඕන. ඒක දන්නේ නැතුව සමාජයේ කියන දේවල් කියන්න ගියොත් එහෙම අපිට වැරදෙනවා. වැරදෙනවා. ඒතර මේ ආගම් වල පොත් හැම එකම තියෙනවා ඔන්න ඔය කරුණු දෙක. මොකද්ද? හොඳ නරක. හොඳ සහ නරක. හොඳ මොකද්ද? හොඳ කියන්නේ. හොඳ දේ කියන්නේ මොකද්ද? සත් ධර්මය කියලා අපි කියනවා. හොඳ දේ කියන්නේ මොකද්ද? හොඳ දේ කියන එකට දෙන වචනය තමයි, තේරුම තමයි තමන්ටත් අනුන්ටත් යහපතක් වන දේ. තමන්ටත් යහපතක් වෙන්න ඕන, අනුන්ටත් යහපතක් වෙන්න ඕන. තමන්ට යහපතක් වෙලා අනුන්ට යහපතක් වෙනවා නම් ඒක හොඳ වෙන්න විදිහක් නැහැ. තමන්ට යහපතක් වෙනවා. තමන්ට යහපතක් වෙලා අනුන්ට යහපතක් වෙනවා නම් ඒක හොඳ වෙන්නත් බෑ. ඒ තව කෙනෙක්ට යහපතක් වෙනවා. දෙගොල්ලටම හොඳ දේ තමයි අන්න සත් ධර්ම. හොඳ ධර්මය. දෙගොල්ලටම හොඳ වෙන්න ඕන. අත් වැඩ පර වැඩ සමව සිතන්නේ කියලානේ තියෙන්නේ නේද? ලෝවැඩ සංග්‍රහය. අත් වැඩ පර වැඩ සමව සිතන්නේ. තමන්ට අනුන්ට වෙන දේවල් සමව තියෙන්න ඕන. දෙපැත්තටම හොඳ වෙන්න ඕන. එක්කෙනෙක් හොඳ වෙලා බෑ. අන්න ඒකට කියනවා හොඳ දේ සත් ධර්මය කියලා. නරක දේ මම කලින් කිව්වා. තමන්ටත් අයහපතක් වෙන, අනුන්ටත් අයහපතක් වෙන, එහෙම නැත්නම් තමන්ට අයහපතක් වෙන, අනුන්ට හොඳ වෙන, අනුන්ට අයහපතක් වෙන, තමන්ට හොඳ වෙන දේවල් නරක දේ. කාටවත් නරකක් නොවන දේ තමයි හොඳ දේ. කාට හරි නරකක් වෙනවා නම් ඒක නරක දේ නැත්නම් අධර්මය කියලා කියනවා. ඔය කියපු ඒවට මොකක් හරි ආගමක් තියනවද? නෑ. ඒකට ආගමක් නෑ. ඔක තේරුම් ගන්න බෞද්ධ වෙන්න ඕනේද? නෑ. බුදුහාමුදුරු බෞද්ධයන් බණ කියලා නෑ. ඔක තේරුම් ගන්න සිංහල වෙන්න ඕනේද? නෑ. බුදුහාමුදුරු සිංහලයන්ට බණ කියලා නෑ. බුදුහාමුදුරු බණ කිව්වේ ලෝකෙට, විශ්වෙට. ඒක දෙයියන්ටත් එකයි,
යකාටත් එකයි, මිනිස්යාටත් එකයි, තිරිසනාටත් එකයි. ඒක කොහෙද ඉන්නේ, කවුද, කින්ද මන්ද, භාෂාව මොකක්ද, ආගම මොකක්ද, කිසිම දෙයක් සම්බන්ධ නැහැ. ඇයි එහෙම කියන්නේ? බුදුහාමුදුරුවෝ සිදුහත් කුමාරයාගේ භාෂාව වෙන එකක්, බුදුහාමුදුරන්ගේ භාෂාව වෙන එකක්. ඇයි භාෂාව මාරු කරේ? දහමට භාෂාවක් නැහැ කියලා පෙන්වන්න. දහමට භාෂාවක් නැති හින්දා තමයි සිදුහත් කුමාරයා මව් භාෂාවත් ඇහැරලා පාලි භාෂාවෙන් බණ කිව්වේ, මාගදී භාෂාවෙන් බණ කිව්වේ. දහමට භාෂාවක් නැහැ කියලා පෙන්වන්න ඕනේ හින්දා. අනිත් ආගමත් බලමුකෝ. තව ආගම් තියෙනවනේ ලෝකෙ. මේ ඔක්කොම සංසන්දනය කරන්න මේක ඔප්පු කරලා පෙන්නන්න. ඇත්ත නැත්ත පෙන්නන්න. ක්‍රිස්තියානි දහමේ ජේසුස් වහන්සේගේ ආගම මොකක්ද කියලා හොයලා බලන්න. එයා බණ කියපු ආගම මොකක්ද කියලා හොයලා බලන්න. එයාගේ බණ. එයාගේ ධර්මය කියපු භාෂාව මොකක්ද කියලා හොයලා බලන්න. මේ භාෂා දෙකක්. මුස්ලිම් ආගමේ මුස්ලිම් භාෂාව හඳුන්වා දෙන්නෙම ආගමේ නායකයා. එයාගේ ආගම භාෂාව වෙන එකක්. හැබැයි අලුතින් භාෂාවක් හදාගෙන ඒකෙන් එයාගේ ධර්මය කියනවා. හින්දු දහමත් එහෙමයි. එයාලගේ භාෂාව වේද භාෂාව. හැබැයි ආගම ලියන්නේ සංස්කෘත භාෂාවෙන්. භාෂාව වේද භාෂාව, ආගම තියෙන්නේ සංස්කෘත භාෂාවෙන්. කියන භාෂාවේ ප්‍රශ්නයක් නැහැ. ආගමට භාෂාවක් නැහැ. භාෂාවක් අයින් කරලා තමයි ආගමක් ලෝකෙට කියලා තියෙන්නේ. හැබැයි ඒක ආගමක් නෙවෙයි. ආගමක් නෙවෙයි. අපි ආගමක් කරගත්තා. ඔය ධර්මය මොකක්ද කියන ප්‍රශ්නෙට පිළිතුර. මොකද්ද? හොඳ සහ නරක තමයි ධර්මය කියලා කියන්නේ. එච්චරයි. ඒත් ධර්ම දේශනයක් කියන්නේ මොකද්ද? දෙවෙනි ප්‍රශ්නේ. ධර්ම දේශනාවක් කියන්නේ මොකද්ද? හොඳ නරක කියලා දෙන ඕන එකක් ධර්ම දේශනයක්. හොඳ නරක කියලා දෙන ඕන දෙයක් ධර්ම දේශනයක්. ඒකට අවශ්‍ය වෙන එක දෙයයි මොකද්ද? හොඳ නරක කියලා දෙන්න ඕන. එච්චරයි. ඒ කියලා දෙනවා නම් ඒක ධර්ම දේශනයක්. ඒක කවුරු කරත් එකයි. අපි කරනවද වෙන කෙනෙක් කරනවද ඒක වැඩක් නැහැ. එයා කරන දේ අරකනම් මොකද්ද හොඳ සහ නරක කියලා දෙනවා නම් දෙකෙන් එකක් කියලා දීලා බෑ. දෙකම කියලා දෙන්න. හොඳ මේක, නරක මේක. දෙකම කියලා දීලා පෙන්නනවා නම් හරි දේ. කියලා දෙනවා නම් හරියට දෙකම. ඒක තමයි ධර්ම දේශනේ. හොඳ විතරක් කියනවා නම් ඒක සම්පූර්ණ නැහැ. නරක විතරක් කියනවා නම් ඒක සම්පූර්ණත් නැහැ. නරක කියලා දෙන්නේ නැතුව හොඳ දේ කියලා දුන්නොත් එයා නරක දේ දන්නේ නැහැ. හොඳ දේ විතරක් කියලා දෙන්නේ නැතුව නරක දේ විතරක් කියලා දුන්නොත් එයා හොඳ දේ දන්නේ නැහැ. එහෙම බෑ. දෙකම දැනගන්න ඕන. දෙකම කියලා දෙන්නත් ඕන ධර්ම දේශනයක. අන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. තුන්වෙනි එක ධර්ම දේශනයක් දේශනා කරන්නේ ඇයි? ධර්ම දේශනයක් දේශනා කරන්නේ ඇයි? ඇයි ධර්ම දේශනයක් කරන්නේ? මම කලින් කිව්ව හේතුව. වැරදි පාරක යනවා නම් ඒ පාර වැරදි කියලා දෙන්න. යන පාර වැරදි. හැබැයි ඒක කියලා දෙන්න ඕනේ. ඒ කියලා දෙන්න තමයි බණ කියන්නේ. ධර්ම දේශනයක් කරන්නේ. බුදුහාමුදුරුවෝ පහළ වෙන යුගයේ ඉන්දියාවේ තිබ්බ ආගම් වලින් කරේ මිනිස්සු රවට්ටන එක. ඒ ආගම් පිළිබඳව හොයලා බලන්න. එතකොට ඇත්තද බුරුදික තේරුම් ගන්න පුළුවන්. ඒ ආගම් වලින් කරේ මිනිස්සු රවට්ටපු එක. රවට්ටලා මිනිස්සු ගත්තා ආගමකට. බය කරලා මිනිස්සු ගත්තා ආගමකට. අද සමහර ආගම් තියෙන්නේ ඒ වගේ. බය කරලා ආගමකට ගත්තා. බොරු කියලා ආගමකට ගත්තා. ඒ කාලේ. අන්න ඒක නවත්තන්න තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙට බණ කිව්වේ. මොකක් නවත්තන්නද? බය කරලා, රැවටිලා, වැරදි පාර යන මිනිස්සු හරි පාරට ගන්න ඕනේ. එයාලා යන පාර වැරදි කියලා පෙන්වන්න ඕනේ හින්දා. ඒක පෙන්නපු විදිහ තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. පාර වැරදි කියලා පෙන්නපු විදිහ ත්‍රිපිටකයේ තියෙන්නේ. ඒකනේ කිව්වේ. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා කිව්වා. බුදුහාමුදුරුවෝ ගැන විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියනවා තථාගතයා කියලා කියන්නේ නැත්නම් තථාගත වෙච්ච කෙනාගේ වැඩේ තමයි තුම්මේහි කිච්ඡං ආතප්පං. ඔබට කරන්න තියෙන දේ ඔබ කරන්න ඕනි. මම පාර පෙන්වන්නම්. ඒකට බුදුහාමුදුරුවෝ කරපු දේ තමයි අක්ඛාතාරු තථාගතා පාර පෙන්වුවා.
හැබැයි අනේක නොයනක තීරණය කරන්න ඕන කවුද? අහන අය. බලෙන් ඇදගෙන ගිහින් දාන්න බෑ. අනිත් ආගම් වල වගේ බලෙන් ඇදගෙන ගිහින් දාන්න බෑ කියලා බුදුදහමට මං කිව්වේ භාෂාවක් ආගමක් කෙනෙක් නැහැ කියලා. බලෙන් ගිහින් දාන්නේ. බලෙන් බුදුන් වඳපන් කියලා කියනවද බුදුහාමුදුරුවෝ? නෑ. බලෙන් පන්සල් වලින් කියලා කියනවද බුදුහාමුදුරුවෝ? නෑ. බලෙන් බණ අහන්න කියලා කියනවද? නෑ. බුද්ධහම මේව නෑ. අනිවාර්යෙන් පොයට එන්න කියලා තියෙනවද බුදුදහමේ? පන්සල් එන්න කියලා? නෑ. එහෙම දින නියම කරලා නෑ. උත්සව නියම කරලා නෑ. වෙලාවක් නියම කරලා නෑ. අනිවාර්යෙන් මේ දේවල් කරන්න ඕනේ කියලා නියම කරලා නෑ. පූර්ණ නිදහස දීලා හැබැයි කියනවා යන පාර වැරදි, මෙන්න පාර මේකට එන්න. එන එක නොයන එක එයාලගේ වැඩක්. තුම්මේහි කිච්ඡං ආතප්පං. ඔයාලගේ වැඩේ ඔයාලා කරගන්න. හැබැයි මම පාර පෙන්වන්නම් කිව්වා. බුදුහාමුදුරුවෝ ඔන්නෝක තමයි කරේ අවුරුදු 45ක්ම. පාර පෙන්නපු එක. ඉතින් ඒ පාරට ආපු මිනිස්සු ගොඩ ගියා. වැරදි පාර ගියපු මිනිස්සු වැරද්දටම ගියා. විනාශෙලාම ගියා. ඒක තමයි උනේ. අන්න ධර්ම දේශනයක් කරන්නේ ඔන්න ඕක කියලා දෙන්න. පාර පෙන්වන්න. යන පාර වැරදි නම් ඒක හදාගන්න. හරි පාර යන මිනිස්සුන්ට ඒ ඉක්මනට යන්නේ කොහොමද කියලා දෙන්න. ඊට වඩා ඉක්මනට යන්නේ කොහොමද කියලා දෙන්න. සමහරව හරි පාර යනවා. එයාලා ආයි ගන්න දෙයක් නැහැ හරි පාරට. හැබැයි එයාලා ඉක්මනට යන විදිහ කියලා දෙන්න. පයින් යනවනම් වාහනේ කරන් දෙන්න ඕනේ ඉක්මනට යන්න කියලා. ඒක තමයි ඒක කරන්නේ බණවලින්. ධර්ම දේශනා කරන්න අන්න ඒකට. ධර්ම දේශනාවකින් ලැබෙන්නේ මොනවද අපිට? ප්‍රතිඵල මොනවද? ඊළඟ ප්‍රශ්න. මොනවද ලැබෙන්නේ? ප්‍රතිඵල. මහා ලොකු දේවල් ලැබෙන්නේ නැහැ. තකරන් හම් වෙනවද? නැහැ. පොත්පත් හම් වෙනවද? බණ ඇහුවා කියලා? නැහැ. සල්ලි හම් වෙනවද? සල්ලි හම්බ වෙන්නේ නැහැ. මට නම් හම්බෙයි ඕන්න. අහන අයට හම්බ වෙන්නේ නැහනේ. අහන අයට හම්බ වෙන්නේ නැහැ. අහන අයට හම්බෙන්නේ නැහැ. අහන අයට මොනවද හම්බ වෙන්නේ? මට ලැබෙන දේ වැඩක් නැහැ. අහන අයට මොනවද ලැබෙන්නේ? ඒ අහන්නේ මන් නෙවෙයිනේ. අහන අයට මොනවද ලැබෙන්නේ? ලැබෙන දෙයක් තියෙන්න ඕන නැත්නම් වැඩක් නැහැ නේ. ප්‍රතිඵලයක් තියෙන්න ඕන. කරන දේක ප්‍රතිඵලයක් තියෙන්න. මොනවද ලැබෙන්නේ? අහන අය කියමු බලන්න මොනවද ගන්න බලාපොරොත්තු වෙච්ච බණ අහලා. මොනවද ඕනේ? මොනවද ලැබෙන්න ඕනේ? ඔව් හරි දේ දැනගන්න ලැබෙනවා. දන්නේ නැති අයට දැනගන්න ලැබෙනවා. දන්න අයට ඊට වඩා හොඳට දැනගන්න ලැබෙනවා. වැරදිලා තේරුම් අරගෙන හිටියොත් ඒක හරි ගස්ස ගන්න ලැබෙනවා. ඔන්න ඔය ටික තමයි ලැබෙන්නේ. ඊට වඩා ලැබෙන දෙයක් නැහැ. ධර්මයෙන් ඊට වඩා ලැබෙන දෙයක් නැහැ. ලැබෙන්නේ ඔච්චරයි. වැරද්දේ හිටියානම් වැරද්දෙන් මිදෙන හැටි දැනගන්න ලැබෙනවා. හොඳ වැඩ කරන ගමන් හිටියානම් ඒක ඊට වඩා හොඳට කරගන්න දැනගන්න ලැබෙනවා. වැරදිවට තේරුම් අරගෙන හිටියානම් ඒක හරි ගස්ස ගන්න ලැබෙනවා. ඔන්න ඔය ටික ලැබෙනවා. බණ අහන අයට. ඔන්න ඔය ප්‍රශ්න හතරට උත්තර ටික ඔය ටික දැනගෙන තමයි අපි බණ අහන්න ඕනි. එහෙම නැත්නම් අහලා වැඩක් ඇත්තේ නෑ. ඇයි? අද බණ කොච්චර අහනවද? හැබැයි වැඩක් තියනවද? බණ කොච්චර අහනවද? වැඩක් තියනවද? වැඩක් නෑ. ටීවී එකක් දැම්මොත් එහෙම දවසට බණ කීයක් අහන්න පුළුවන්ද? පැය 24කට බණ 24ක් අහත හැකියි. ඒ වටම වෙන් වෙච්ච channel තියෙනවනේ. පැය 24ට බණ 24ක් අහන්න පුළුවන්. ටීවී එකෙන්. රේඩියෝ එක දැම්මොත් ඒත් එහෙමයි. පැය 24ට බණ 24ක් අහන්න පුළුවන්. 48යි. ඊට අමතරව පන්සල් ගිහිල්ලා ඕනනම් බණ අහන්න පුළුවන්. මේ වගේ ගෙවල් වල බණ අහන්න පුළුවන්. 3 මාසේ බණ අහන්න පුළුවන්. අවුරුද්දේ බණ අහන්න පුළුවන්. විශේෂ අවස්ථාවල ඔය කරන බණ අහන්න පුළුවන්. අහන්න පුළුවන්. ඊට අමතරව ඉන්ටර්නෙට් එකෙන් ත්‍රිපිටකය කියවන්න පුළුවන්. පොත් ගෙනල්ලා කියවන්න පුළුවන්. පුස්තකාලයකට ගිහිල්ලා කියවන්න පුළුවන්. බණ කියවන්නත් පුළුවන්. අහන්නත් පුළුවන් ඕන තරම්. කියවන්නත් පුළුවන් ඕන තරම්. අද වෙනකන් කීයක් අහලා තියෙනවද? අද වෙනකන් කොච්චරක් කියවලා තියෙනවද? හැබැයි ලැබුණද මොනවා හරි? ලැබුණද මොනවා හරි? ලැබුණා නම් ලැබුණේ අවබෝධය තිබ්බ හින්දා ලැබුණ නැත්නම් ලැබුණ නැත්තේ මේ දේවල් ගැන අවබෝධයක් තිබ්බේ නැති නිසා.
අවබෝධයක් තිබ්බනම් මොනවා හරි ලැබෙන්න ඇති. අවබෝධයක් තිබ්බ නැත්නම් කිසිම දෙයක් ලැබෙන්න නැතුව ඇති. ලැබෙන්න ඇති රැවටීමක් විතරයි. රැවටීමක් ලැබෙන්න ඇති. ඒ රැවටීමේ නම් මම කියන්නේ වහගෙන හිටියොත් මට බැන බැන තමයි යන්නේ. මම කියන්නේ අනිත් පැත්තනේ. ඒ හින්දා අවබෝධයෙන් අහන්න ඕනේ. සිංහලයේ කියමනක් තියෙනවා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. කියන කෙනාට ඕන විදිහකට කියන්න පුළුවන්. බොරු කියන්න පුළුවන්, ඇත්ත කියන්න පුළුවන්. කැමති විදිහට කවි දාලා කියන්න පුළුවන්, ගාථාත් එක්ක කියන්න පුළුවන්, කතන්දර දාලා කියන්න පුළුවන්. ඕන දෙයක් දාලා කියන්න පුළුවන්. හැබැයි අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. අහන කෙනා හොඳට අහගෙන ඉන්න ඕන. මොනවද මේ කියන්නේ කියලා. කියන දේ අහගෙන ඉන්න ඕන. අපි අහන්න පුරුදු වෙලා නැහැ. කන් දෙකෙන් අහන එක නෙවෙයි අහනවා කියන්නේ. සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. සිහි බුද්ධියෙන් අහන එකයි අහනවා කියන්නේ. අපි ඕන තරම් අහනවා. හැබැයි සිහි බුද්ධියෙන් අහන්නේ නැහැ. අහපු දේ මතක නැහැ. ඒකෙන් ගත්ත දෙයක් නැහැ. ඒකෙන් ලැබිච්ච දෙයක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ අන්තිමේට ආගමත් විවේචනය කරලා භාෂාවත් විවේචනය කරලා ජාතියත් විවේචනය කරලා ලෝකෙට බැන බැන ඉන්නවා. ලෝකනේ කරන්නේ. කියපු මිනිස්සුන්ට බයිනවා, උගන්වපු මිනිස්සුන්ට බයිනවා. හැමතැනම බැන බැන ඉන්නවා. එච්චරනේ වෙන්නේ අන්තිමේට. බුදුදහම විවේචනය කරන ඕන කෙනෙක්ට වෙලා තියෙන අන්නේ ඒක. මොකද මේ දේවල් ගැන අවබෝධයක් නැහැ. එයා හිතන්නේ බුද්ධ ආගම තමයි බුදුහාමුදුරු උගන්වපු දේ කියලා. දර්ශනේ දන්නෙත් නැහැ, අහලත් නැහැ, දැකලත් නැහැ. කවුරු හරි කියපු දෙයක් අහගෙන ඉඳලා ආන්න විවේචනය කරනවා. විවේචනය. හැබැයි අහලා නැහැ. මොනවද අහලා නැත්තේ? සිහි බුද්ධියෙන් අහලා නැහැ. අපි සිහි බුද්ධියෙන් අහන්න ඕන. බුදුහාමුදුරු කිව්වා බණ අහනකොට සුනාත සිහි බුද්ධියෙන් අහන්න. ධාරේත අහලා විතරක් වැඩක් නැහැ. අහන්න ඕන කෙනෙක්ට පුළුවන්. සත්තුන්ටත් අහන්න පුළුවන්. ගස්වල වලටත් අහගෙන ඉන්න පුළුවන්. ඇහෙනවද දන්නේ අහගෙන ඉන්න පුළුවන්. ඇහෙනා වගේ ඉන්න පුළුවන්. සතුන්ට පුළුවන්. හැබැයි ධාරේත මතක තියාගන්න ඔය ඔක්කොටම බෑ. අහන දේ මතක තියාගන්න ඔය ඔක්කොටම බෑ. සිහි බුද්ධියෙන් අහන කෙනාට විතරයි පුළුවන්. ධාරේත මතක තියාගන්න කිව්වා. අහන දේ. ඒත් වැඩක් නැහැ. බණ කටපාඩම් තිබ්බත් වැඩක් නැහැ. මොකද්ද අඩු? සරාත ධම්මේ අහපු දේ අනුගමනය කරලා හැදෙන්න බැරි නම් අහලා වැඩකුත් නැහැ. මතක තියාගෙන වැඩකුත් නැහැ. මේ තුනම සම්පූර්ණ වෙන්න ඕන. සුනාත අහන්න, ධාරේත මතක තියාගන්න, චරාත ධම්මේ අහපු දේ අනුගමනය කරන්න පුරුදු වෙන්න. හොඳ දෙයක් විතරක් හැබැයි. අනුගමනය කරන්න පුරුදු වෙන්න. අන්න ඒක තමයි ධර්ම දේශනාවක් කරන්න හේතුව. කරන්න යන්නේ ඒකට. ඔන්න ඔය ටික අවබෝධයෙන් තමයි අපි බණ අහන්න ඕනි. එහෙම නැත්නම් බණ අහන වැඩක් නැහැ. තාම මම බණ කිව්වේ නැහැ. මෙච්චර කිව්වේ බණ අහන විදිහ. බණ අහන විදිහ විතරයි තාම කිව්වේ. බණ කිව්වේ නැහැ. ඊළඟ කරුණ තමයි බණ අහනකොට අපි මොකද කරන්න ඕනේ? කොහොමද අහන්න ඕනේ? අන්තිම ප්‍රශ්න. ප්‍රශ්න පහක් මම කිව්වා. කොහොමද අහන්න ඕනේ අපි? බුදුහාමුදුරු කියනවා මා පරම්පරාවෙන් ආපු දේවල් ඔළුවේ තියාගෙන අහලා වැඩක් නැත්තේ නැහැ. පරම්පරාවෙන් ආපු දේවල් තියෙනවා අපේ. ඒ දේවල් මතකේ තියාගෙන බණ අහලා වැඩක් තියෙනවද? නැහැ. අහපු ගමන් ඒ දෙක සංසන්දනය කරන්න යනවා. ඒ දෙක සංසන්දනය කරන්න යනවා. දැන් කියපුකද ඇත්ත? පරම්පරාවෙන් ආපු එකද ඇත්ත කියලා සංසන්දනය කරන්න යනවා. අන්තිමේට පරම්පරාවෙන් අවුරුදු ගාණක් කටපාඩම් කරපෙකනේ. ඒක හරි කියලා අනිත් එක අයින් කරනවා. අන්න බුදුහාමුදුරුවෝ එපා පරම්පරාවෙන් එන දේ ඔළුවේ තියාගෙන අහන්න එපා. පරම්පරාවෙන් එන දේ විශ්වාස කරන්න එපා. පරම්පරාවෙන් බොරුවක් එන්න පුළුවන්. අද මම බොරුවක් ප්‍රචාරය කරනවා. හෙට තව කෙනෙක් එක ප්‍රචාරය කරනවා. අනිද්දා තව කෙනෙක් ප්‍රචාරය කරනවා. ඔය විදිහට ගිහිල්ලා තව අවුරුදු 10ක් යනකොට ඔය බොරුව පරම්පරාවෙන් යනවා. බොරුවක්. මේින්ද පරම්පරාවෙන් එන දේ විශ්වාස කරන්න එපා. දැන් හිතේ එහෙනම් අපි පරම්පරාවෙන් බෞද්ධයෝ නේද? එහෙනම් වැරද්දක් තියෙනව නේද? මම නෙවෙයි මේව කියන්නේ. කවුරු හරි කියනවා නම් බුදුහාමුදුරු කියලා නෑ කියලා කියපු තැනත් එක මම පෙන්නනවා. ත්‍රිපිටකයේ තියෙන තැනත් එක පෙන්නනවා මම. ඒ වචන තියෙන තැන.
බුදුහාමුදුරු කියන එපා කියලා. පරම්පරාවෙන් එදී කාලාම සූත්‍රයේ තියෙන මොන සූත්‍රයේද කිව්වා. කැමැතියට කියලා බලන්න පුළුවන්. පරම්පරාවෙන් එන දේ පිළිගන්න එපා. පරම්පරාවෙන් බොරුවක් වෙන්න පුළුවන්. ආගමත් එහෙමයි, දර්ශනයත් එහෙමයි, සංස්කෘතියත් එහෙමයි, භාෂාවත් එහෙමයි, ඕන දෙයක් එහෙමයි. උපතින් බෞද්ධයෝ වුණොත් එයා බෞද්ධයා නෙවෙයි. උපතින් ක්‍රිස්තියානි වුණොත් එයා ක්‍රිස්තියානි නෙවෙයි. උපතින් ඉස්ලාම් වුණොත් එයා ඉස්ලාම් නෙවෙයි. ආගමක් උපතින් තීරණය කරන්න බෑ. ජාතියක් උපතින් තීරණය කරන්න බෑ. ඇයි? සිංහල ළමයෙක් පොඩි කාලෙම දෙමළ කෙනෙක්ගේ ගෙදර ගිහින් දැම්මොත් එයා ඉගෙන ගන්නේ සිංහලද දෙමළද? සිංහලද දෙමළද ඉගෙන ගන්න? දෙමළ. පොඩි කාලෙම ළමයා ගිහින් දැම්මොත් එංගලන්තෙට සිංහල එක අකුරක් දන්නේ නැහැ, ඉංග්‍රීසි හොඳට පුළුවන්. එහෙනම් උපතින් භාෂාවක් එන්න විදිහක් නැහැ නේද? ඉන්න තැන අනුවයි භාෂාව තීරණය වෙන්නේ. උපතින් පස්සේ භාෂාව තීරණය වෙන්නේ. බෞද්ධ අම්මා තාත්තා කෙනෙක්ගේ ළමයෙක් ගිහින් දැම්මොත් එහෙම වෙනත් රටකට, බෞද්ධ නොවන රටකට, එයාගේ ආගම බෞද්ධ වෙනවද? ඒ ආගම වෙනවද? ඒ රටේ තියෙන ආගම එයාගේ ආගම බවට පත් වෙනවා. උපතින් එයා ගිහින් දැම්මොත් වෙන කොහෙට හරි එතන සංස්කෘතිය එයාගේ සංස්කෘතිය බවට පත් වෙනවා. එතකොට උපතින් ජාතිය තීරණය වුණේ නැහැ. එයාගේ උපතින් භාෂාව තීරණය වුණේ නැහැ. එයාගේ උපතින් ආගම තීරණය වුණේ නැහැ. එයාගේ උපතින් සංස්කෘතිය තීරණය වුණෙත් නැහැ එයාගේ. ඒ ඔක්කොම තීරණය වෙන්නේ උපතින් පස්සේ. අන්න බුදුහාමුදුරුවෝ පරම්පරාවෙන් කිසිම දෙයක් ගේන්න විදිහක් නැහැ. ඔක්කොම උපතින් පස්සේ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. පොතපතේ තිබ්බට පිළිගන්න එපා කිව්වා. ඇයි? බොරු ඕන කෙනෙක්ට ලියන්න පුළුවන්. පොතක. පොතපතේ තිබ්බට පිළිගන්න එපා කිව්වා. බොරු ලියන්න පුළුවන්. මට පුළුවන් බොරුවක් ලියන්න පොතක. ත්‍රිපිටකය කියලා නම දාලා බොරුවක් ලියන්න පුළුවන්. බයිබලය කියලා නම ඉස්සරහට දාලා බොරුවක් ලියන්න පුළුවන්. කුරාණය කියලා නම ඉස්සරහට දාලා බොරුවක් ලියන්න පුළුවන්. ආගමක් වුණත් එහෙමයි, සංස්කෘතියක් වුණත් එහෙමයි, භාෂාවක් වුණත් එහෙමයි, බොරුවක් ප්‍රචාරය කරන්න පුළුවන් ලියලා. පත්‍රිකා වලින් ප්‍රචාරය කරන්න පුළුවන්. බුදුහාමුදුරු කිව්වා ලියපුවා පිළිගන්න එපා. ලියපුවා පිළිගන්න හදිස්සි වෙන්න එපා. ඒවා බොරු වෙන්න පුළුවන්. ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අම්මා තාත්තගෙන් ආවා කියලා පිළිගන්න එපා. අම්මට තාත්තට වැරදුනා වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒකනේ අද බටහිර රටවල් ගොඩාක් බුදුදහම පස්සේ ඉන්නේ. අවබෝධය ලැබෙනකොට යාලා බුදුදහම පස්සෙන් එනවා. බෞද්ධ වෙනවා. පල්ලි පන්සල් වෙනවා අද. එදා පන්සල් පල්ලි කරන්න හදපු මිනිස්සු අද යාලගේ පල්ලි පන්සල් බවට පත් කරනවා. අරාබි රටවල් වල පන්සල් හදනවා. මේ මොහොතේත් හදනවා. අරාබි රටවල් වල. බොරු නෙවෙයි. හොයලා බලන්න පුළුවන් ඇත්තද බොරුද කියලා. රුසියාවේ වෙන කිසිම දෙයක් නැහැ. පල්ලි විතරයි තියෙන්නේ. අද පන්සල් හදනවා. ඇයිනේ? එයාලා තමයි ඇත්ත බෞද්ධයෝ. ඇයි? උපතින් බෞද්ධයෝ නේ. තේරුම් අරගෙන බෞද්ධයෝ වෙච්ච අය. තේරුම් අරගෙන බෞද්ධයෝ වෙච්ච අය. අපි උපතින් බෞද්ධ හැබැයි අපි කිසිම දෙයක් තේරුම් අරගෙන නැහැ. එහෙනම් අපි ඒක වෙනස් කරන්න ඕනේ. මොකද්ද වෙනස් කරන්න ඕනේ? අපේ මතවාද වෙනස් කරලා හරි දේ තේරුම් ගන්න ඕනේ. හරි දේ තේරුම් ගන්න ඕනේ. හරි දේ තේරුම් ගන්න තාක්කල් බණ කියලා වැඩකුත් නැහැ. බණ අහලා වැඩකුත් නැහැ. දෙකෙන්ම වැඩක් නැහැ. ඔන්න ඔය දේවල් වලට ඔය ප්‍රශ්න වලට පිළිතුරු තමයි ධර්ම දේශනාවකින් අපි හොයන්නේ, ලබාගන්නේ. ඒක තමයි ප්‍රතිඵලය. ඔකට තමයි කියන්නේ හේතුව. ඔන්න ඔය ටික ඔයලා තියාගෙන තව කරුණු ගොඩාක් තියෙනවා. ඒ කරුණු ටික විතරක් මම කියන්න ගියොත් එහෙම බණ කියන්න වෙන්නේ නැහැ. ඔය කරුණු ටික තමයි පැයක්ම කියන්න වෙන්නේ.
තව කරුණු තියෙනවා. කරුණු 10ක් තියෙනවා. මම තාම කතා කරේ 3යි. ඉතුරු 7 හොයාගන්න ඉඩ තියලා මම ධර්ම දේශනාව පටන් ගන්නවා. තව කරුණු 7ක් තියෙනවා කියලා මතක තියාගන්න. හරි. අද ධර්ම දේශනාවට මම මාතෘකාවට ගත්තේ නිතර අහන්න ලැබෙන මාතෘකාවක්. නිතර අහන්න ලැබෙන ගාථාවක්. ආයුස්මාච විඥානං යදා කායං ජහන්තිමං අපවිද්දු තදාසේති නිරත්තංව කලින්ගරං කියලා ගාථාවක්. ඔබ අහලා ඇති. මලගෙවල් වල ගොඩාක් වෙලාට ඔක අහන්න ලැබෙනවා. මොකද්ද මේ ගාථාවෙන් කියවෙන්නේ? බුදුහාමුදුරුවෝ මතක් කරනවා ආයුස්මාච විඥානං ආයුෂයයි සිතයි. නැත්නම් තේරුම් ගැනීමේ හැකියාවයි. විඥානය කියන්නේ තේරුම් ගන්න තියෙන හැකියාව. ආයුස්මාච විඥානං ආයුෂයයි තේරුම් ගන්න තියෙන හැකියාවයි උෂ්ණත්වයයි. ඇඟ ඇතුලේ තියෙන උෂ්ණත්වයයි. ඔය තුනම ඕන මිනිස්සෙකුට. ඔය තුනම ඕන සතෙකුට. මොකක්ද ඕනි? ආයුෂයක් තියෙන්න ඕනි. ඇඟේ උෂ්ණත්වයක් තියෙන්න ඕන. අවබෝධ කර ගැනීම හැකියාවක්, තේරුම් ගැනීම හැකියාවක් තියෙන්න ඕන. දැන ගැනීම හැකියාවක් තියෙන්න ඕන. මොනවා හරි. ඔය තුන තියෙන්න ඕන. යදා කායං ජහන්තිමා කවද හරි දවසක කොයි වෙලාවෙ හරි ඔය තුන අයින් වෙලා ගියොත්, ඔය තුන නැති වුණොත් මොනවද? ආයුෂයයි උෂ්ණත්වයයි තේරුම් ගැනීම හැකියාවයි, දැන ගැනීම හැකියාවයි, අවබෝධ කර ගැනීම හැකියාවයි. ඔය තුන නැති වුණොත් යදා කායං ජහන්තිමා අපවිද්දෝ තදාසේති එදාට ඒ ශරීරයෙන් වැඩක් ඇත්තේ නැල්ලු. ඒ ශරීරයෙන් එදාට වැඩක් ඇත්තේ නැල්ලු. කොයි වගේද කියනවා? නිරත්තංව කලින්ගරං සෝහනට ගිහින් දාපු දර කෑල්ලක් වගේ. නිකන් දර කෑල්ලක් නෙවෙයි, වේයෝ ගහපු දර කෑල්ලක් වගේ. ලිප දාන්න පුළුවන්ද? ලිපට දාන්න බෑ. මුක්කුවක් ගහන්න පුළුවන්ද? මුක්කුවක් ගහන්න දෙවියෝ කරන්නේ කිසිම වැඩක් නැහැ. පොළොවට පස් වෙන්න දින නිකන් ඉන්න තමයි තියෙන්නේ. වේයෝ ගහපු සෝහනට ගිහින් දාපු දර කෑල්ලක් වගේ. සෝහනේ තියෙන හින්ද අහුලන් එන්නෙත් නැහැ. වේයෝ ගහපු හින්ද අහුලන් එන්නේ නැහැ. ආයි ගේන්නෙම නැහැ. වැඩක් නැහැ. මොකක් ගැනද මේ කිව්වේ? සාමාන්‍ය ජීවිතයක් ගැන. ජීවිතයක් කියලා කියන්නේ ওই තුනට. ওই තුන තියෙන්න ඕන ජීවිතේක. මොනවද? ආයුෂයක් තියෙන්න ඕන. උෂ්ණත්වයක් තියෙන්න ඕන. තේරුම් ගැනීම හැකියාවක් තියෙන්න ඕන. ඔය තුනෙන් එකක් හරි නැත්තම් එක්ක යා ජීවත් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් යා ජීවිතේ ලබන්නේ නැහැ. ජීවත් වෙනවා කියන එකෙන් ඔහේ ඉන්නවා කියන එක කියවෙන්නේ නැහැ. ජීවත් වෙනවා කියන්නේ වෙනම එකක්. ඔහේ අර නිකන් අර කවුද දා හෙළදිව ලියපු මිනිස්සයා කියනවනේ ලංකාව දිහා බලලා ලංකාවේ මිනිස්සු හරිය කම්මැලිවලු. මම නෙමෙයි කියන්නේ. රොබර්ට් නොක්ස් කියන දැනට අවුරුදු 3-400කට ඉස්සෙල්ලා. එයා කියන ලංකාවේ මිනිස්සු හරිය කම්මැලියෝ ඉපදුනාට ඔහේ වැනි වැනි ඉන්නවා කියලා. එහෙමම තියෙනවා. එදා හෙළදිව පොතේ. ඉපදුනාට ඔහේ වැනි වැනි ඉන්නවා කියලා. කරන්න දෙයක් නැතුවට. එහෙම ඉන්න එකට ජීවිතයක් කියලා කියනවා. නෑ, ඒක ජීවිතයක් නෙවෙයි. වැඩක් නෑ. Tamanට වැඩකුත් නෑ, අනුන්ට වැඩකුත් නෑ. ඇයි එයා එහෙම කිව්වේ? අපි දැන් බලන්න ඕනේ ඇයි බුදුහාමුදුරු මේ කතාව කියන්නේ? එයා කියලා මම කිව්වේ අර පොත ලියපු මනුස්සයාට ඇයි එයා එහෙම කිව්වේ? බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වේ. ඉපදුන පළියට අපි ඉඳලා වැඩක් නෑ. අපෙන් දෙයක් කෙරෙන්න ඕන. අපෙන් දෙයක් ලෝකෙට කෙරෙන්න ඕන. මොනවා හරි දෙයක් කෙරෙන්න ඕන. හැම කෙනෙක්ගේම වගකීමක් ඒක. මොනවා හරි දෙයක් කෙරෙන්න ඕන. අපිට බෑ කියලා දෙයක් නැහැ. අපි උත්සාහ කරොත් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි කරන්නයි ඕන. කරන්න පටන් ගන්න ඕන. අපි පටන් ගන්නෙ නැහැ. අපි කරපු දෙයක් පාවිච්චි කරනවා. හැබැයි කරන්නේ නැහැ. ඒකයි අපේ හැටි. ඒ නිසා තමයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ. කරලා තියෙන දේක් පාවිච්චි කරනවා හැබැයි අලුතෙන් කරන්නේ නැහැ.
කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ යන්නෝ අනිත් පැත්ත හරවන්න කියලා. වෙනස් කරන්න. මොකද්ද වෙනස් කරන්න ඕනේ? පාර. ආයුෂය, උෂ්ණත්වය, විඥානය නැත්නම් දැනගැනීමේ හැකියාව කියන තුන ඕනම වෙලාවක අපෙන් අයින් වෙලා යන්න පුළුවන්. ඒකට වෙලාවක් නැහැ. දවසක් නැහැ. හේතුවක් නැහැ. වෙලාවක්, දවසක්, කාලයක්, අවස්ථාවක්, තැනක් නැහැ මේවට. මොකටද නැත්තේ? මරණයට වෙලාවක් නැහැ. මරණය ගැන මේ කියන්නේ ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. එහෙනම් මැරෙන්න ඉස්සෙල්ලා කරන්න තියෙන දේවල් කරලා ඉවර කරන්න ඕනේ. ඕන වෙලාවක. පඩිපෙළ බහැලා යනකොට මම නැති වෙන්න පුළුවන්. වෙන කෙනෙක් ගැන මං කෙනෙක්ට පස්සේ ගියා මම මැරෙන්නට සතුටින් කිව්වා කියලා. හින්දා කාටවත් කියන්නේ. මං ගැනම කියන්නේ. මැරෙන්න පුළුවන්. පඩිපෙළ බහැලා යනකොට ඉවරයි. සමහරට එච්චරවත් යයිද දන්නේ නැහැ. වෙන්න පුළුවන්. ඒකයි ඇත්ත. වෙන්න පුළුවන්. හෙට උදේ ඉර පායනෝ දකීද දන්නේ නැහැ. කවුරු වුණත්. ඕන කෙනෙක්ට ඒක වෙන්න පුළුවන්. ඒකට වෙලාවක් තියෙනවද? අපිට කියන්න පුළුවන් හරියටම අපි මැරෙන්නේ හෙටයි අනිද්දායි නැත්නම් ලබන අවුරුද්දේ කියලා. කාටද පුළුවන් කියන්න හරියටම කියන්න. මැරෙන වෙලාව, මැරෙන දිනේ, මැරෙන තැන, මැරෙන හේතුව පුළුවන්ද කියන්න? කාටවත් බැහැ. කාටවත් බැහැ. ඇයි ඒ බැරි වුනේ? ඒවට නිශ්චිත වෙලාවක් නැති හින්දා. නිශ්චිත අවස්ථාවක් නැති හින්දා. අද මැරෙයි කියලා හිතන මිනිස්සයා සමහරවිට මැරෙන්නේ තව අවුරුදු 10ක් විතර ගිහිල්ලා. මැරෙයි කියලා හිතපු කෙනා. හැබැයි තව අවුරුදු 10ක් ඉඳී කියලා හිතපු මිනිස්සයා හෙට උදේ වෙනකොට මැරිලා. එහෙම වෙලා තියෙන්නේ ඕන තරම්. වෙන්න පුළුවන්. ඒක තමයි බුදුහාමුදුරු මේ කිව්වේ. ආයුෂය ඕන වෙලාවක නැති වෙලා යන්න පුළුවන්. ඔන්න ඔක තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. මගේ ආයුෂ ඕන වෙලාවක නැති වෙලා යන්න පුළුවන්. ඒ හින්දා මම මැරෙන්න කලින් කරන්න තියෙන දේ කරන්න ඕන. අජ්ජේව කිච්ඡං ආතප්පං. දැන් කළ යුතු දේ දැන් කරන්න ඕනේ. හෙට කරන්නම් කියලා ඉඳලා බෑ. හෙටක් නැහැ. හෙටක් නැහැ. අදක් විතරයි තියෙන්නේ. ඊයේ නැහැ. ඇයි? ඉවරයි ඒක. ආයෙ වෙනස් කරන්න පුළුවන්ද ගිහිල්ලා? බෑ. ඊයේ නැහැ. හෙට නැහැ. ඇයි? විශ්වාස නැහැ. මේ දෙකම නැහැ. දෙකම වෙනස් කරන්නත් බෑ, විශ්වාස කරන්නත් බෑ. එකක් විශ්වාස කරන්න පුළුවන්. මේ දැන් තියෙනවා. දැන් මම ඉන්නවා කියලා විශ්වාස කරන්න පුළුවන්. එච්චරමයි පුළුවන්. ඊළඟ තත්පරේ ගැන විශ්වාස කරන්න බෑ. ඒ හින්දා අජ්ජේව කිච්ඡං ආතප්පා. දැන් කළ යුතු දේ දැන් කරන්න ඕනේ. මං හෙට කරන්නම් කියලා ඉඳලා වැඩක් නැත්තේ නෑ. නැත්තම් පසුතැවෙන්න වෙනවා. මැරෙන වෙලාවේ පසුතැවෙන්න වෙනවා. පසුතැවුනොත් සතුට වෙලා තියනවද? ජීවත් වෙලා තියනවද? දෙකම නැහැ. ජීවිතේ විඳවලා වැඩක් නැහැ. විඳින්න ඕන. විඳවලා වැඩක් නැහැ. විඳින්න ඕන. විඳින්න නැත්තම් ජීවත් වෙලා වැඩකුත් නැහැ වගේ තමයි. ජීවත් වෙන්නේ නැත්තම් ඉතින් වැඩක් නැහැ. විඳින්න ඕන ජීවිතේ. හැබැයි අපි විඳවනවා විඳින්නේ ජීවිතේ දන්නේ නැහැ. එහෙනම් අපේ පාරේ වැරදි. අපේ සමාගමේ ලොක්ක මැරෙන්න යන වෙලාවේ කියන ප්‍රකාශයක්. මැරෙන්න සතියකට කලින් ප්‍රකාශයක් කරනවා. ප්‍රකාශය තියෙනවා. මම නිතර පාවිච්චි කරන ප්‍රකාශයක් ඕක. ඇයි? ඒකෙන් අපිට ගන්න දෙයක් තියෙනවා. කෙනා වැඩක් නැහැ. හැබැයි ගන්න දෙයක් තියෙනවා. මොකක්ද එයා කියන්නේ? එයා කියනවා එයාට ලේ පිළිකාවක්ලු. අපේ සමාගමේ ලොක්කා හදපු කෙනා. අද ලෝකේ ප්‍රධාන සමාගමක්නේ. ඒක හදපු කෙනා. මැරෙන්න සතියකට කලින් කියන්නේ. මට ලේ පිළිකාවක් මට තව ආයුෂ නැහැ කියනවා. ડોක්ටර්ස්ලා කියනවලු. ඒ වගේ ආයුෂ ඉවරයි කියලා. තව වැඩි කාලයක් ඉන්නේ නැහැ කියලා කියනවලු එයාට. එයා කියනවා මට රටවල් සල්ලි දීලා ගන්න තරම් සල්ලි තියෙනවා. වෙන රටකට සල්ලි දීලා ඒ රට මට ගන්න පුළුවන්. ඒ තරම් මට සල්ලි තියෙනවා. ප්‍රකාශ සම්පූර්ණයෙන් අහලා බලන්න පුළුවන් ඉංග්‍රීසියෙන් තියෙන හැබැයි. පරිවර්තනය කරලා කමන්නේ අහලා බලන්න. වටින කතාව. එයා කියනවා රටවල් සල්ලි වලට ගන්න තරම් මට සල්ලි තියෙනවා. ඇමරිකාවෙන්
භාගයක් විතර ගන්න මට සල්ලි තියෙනවා. දියුණු වෙන ඕන සමාගමක් මට සල්ලි දීලා ගන්න පුළුවන්. ඒ තරම් මට සල්ලි තියෙනවා. මම අද වෙනකම් කරේ සල්ලි හම්බ කරපු එක. හම්බ කරා. අද වෙනකම් සල්ලි හම්බ කරා. හැබැයි එයා කියනවා මම ජීවත් වුණේ නැහැ. මම ජීවත් වුණේ නැහැ. හම්බ කරා. ලෝකේ සල්ලි කියලා ගන්න තරම් මම සල්ලි හම්බ කරා. හැබැයි මම ජීවත් වුණේ නැහැ. එයා ඉල්ලීමක් කරනවා වෛද්‍යවරුන්ගෙන් මට තව මාස 3ක් දෙන්න. කොහොමද අරන් දෙන්න මාස 3ක්? මොකටද ජීවත් වෙන්න? හම්බ කරපු සල්ලි වලින් ජීවත් වෙන්න ඕන. ඒ වෙනුවෙන් මට මාස 3ක් ඕනි කියනවා. ලැබෙයිද මාස 3ක්? මං කිව්වේ මැරෙන්න වෙලාවක් නැහැ, දිනයක් නැහැ, තැනක් නැහැ, හේතුවක් නැහැ කියලා. හරියටම සතියයි මැරෙනවා. සතියක් ඇතුළත යා මැරෙනවා. ඒ ප්‍රකාශ කරලා. ඒ ප්‍රකාශයෙන් අපි ගන්න තියෙන දේ අවුරුදු 60 70ක් හම්බ කරා. හැබැයි ජීවිතේ එක දවසක්වත් බින්දලා නැහැ. හම්බ කළා. අපිත් හම්බ කරනවා ජීවිතේ විඳින්නේ නැහැ. හැබැයි පසුතැවෙනවා මැරෙන වෙලාවේ. ආගමට දහමට වෙන්න ඕන දේවල් අපෙන් කෙරිලා නැත්තම්, සංස්කෘතියට කෙරෙන්න ඕන දේවල් අපෙන් කෙරිලා නැත්තම්, ජාතියකට වෙන්න ඕන දේවල් අපෙන් ජාතියක් කියන භාෂාව නෙවෙයි, ජාතියකට වෙන්න ඕන දෙයක් අපෙන් කෙරිලා නැත්තම්, ජාතියක් කියමු රටේ ඉන්න ඔක්කොම. ඒ සමාජයට වෙන්න ඕන යුතුයකම අපෙන් වෙලා නැත්තම්, විඳවන්නද තියෙන්නේ, විඳින්නද තියෙන්නේ. මරණ වෙලාවේ විඳ වන්න ඕනේ. ඇයි විඳවන්නේ? පසුතැවිලා. පසුතැවිලා. තමන්ගෙන් ඒ කොටස් වලට වෙන්න ඕන යුතුයකම, වගකීම අපෙන් අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් අපි ජීවිතේ සාර්ථක කරගෙන අපේ ජීවිතය අසාර්ථකයි. ජීවිතය අසාර්ථකයි. ගොඩාක් අය මම කලින් කිව්වේ ඉපදුනාට ඔහේ වෙනි ඉන්නවා. හැබැයි කාටවත් වැඩක් නැත්තේ නෑ. එහෙම ජීවිත තමයි අන්තිමට විඳවන්නේ. විඳවනවා. සමහරු ලෙඩ වෙලා සතුටු වෙනවා. ලෙඩ වෙලා හැබැයි යා සතුටින් ඉන්නවා. ඇයි? දුකක් නෑ. කරන්න තියෙන දේවල් කරලා ඉවරයි. කරන්න තියෙන දේවල් කරලා ඉවරයි. ජාතියකට වෙන්න ඕන දේ යා කරලා තියෙනවා. ආගමට දහමට වෙන්න ඕන දේවල් යා කරලා තියෙනවා. සංස්කෘතියට වෙන්න ඕන දේවල් යා කරලා තියෙනවා. මේ හැම දෙයකටම කරන්න තියෙන දේ යුතුයකම කරලා ඉවර වුණාට පස්සේ මොන දේ වුණත් එයා සතුටින් ඉන්නවා. එහෙමයි අපි දැකලා තියෙනවා. දෙපැත්තෙමයි දැකලා තියෙනවා. සමහරු විඳවනවා, සමහරු විඳිනවා. ඇයි එහෙම වෙන්නේ? අපි එහෙම වෙන්න ඕනද? විඳවන්න ඕනද? නෑ. විඳවන්න ඕනේ නෑ. අද කරන්න තියෙන දේ අද කරන්න කියන්නේ ඒකටයි. හෙට කරන්නම් කියලා කල් දාන්න එපා. අද ඔබෙන් යුතුයකමක් කාට හරි වෙන්න තියෙනවා නම් ඒ යුතුයකම අද කරන්න ඕනේ. යුතුයකම අද කරන්න ඕනේ. කෙනාව හඳුනාගෙන කෙනාට අවශ්‍ය දේ කරන්න ඕනේ. ඒ දේ කරන්න බැරි නම් වැඩක් නැහැ. සම්බන්ධකම් අවශ්‍ය නැහැ. නමුත් කළ යුතු දේ කරන්න ඕනේ. ඒකයි මනුස්සකම කියලා කියන්නේ. ඒකනේ අර මොහිදින් බෙග් මහත්තයා කියන්නේ නේද සින්දුවක් කියනකොට මිනිසාමයි ලොව දෙවියන් වෙන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වෙන්නේ කියලා කියනවනේ. ඔක ඕන තරම් අහලා තියෙනවනේ. බලන්න මේ කතාව මොකද්ද කියලා. කොහෙවත් ඉන්න දෙවියෙකුට වඳිනවා. හැබැයි අපෙන් කෙරෙන්න ඕන දේවල් අපි කරන්නේ නැතුව. දෙවියන්ට වඳිනවා. දැකලත් නැහැ, දන්නේත් නැහැ, ඉන්නවත් දන්නේත් නැහැ. ඔහේ වඳිනවා. එයාට වෙන්න ඕන දේ කරලා තියෙනවද? නැහැ. තමන් ළඟ ඉන්න අයට වෙන්න ඕන දේවල් කරලා තියෙනවද? නැහැ. ඒ දේවල් එකක්වත් කරන්නේ නැහැ. කොහෙදෝ වෙන දෙවියෙක්ට වඳිනවා. එදා මල ගෙදර වෙලාවෙත් අර කතාවක් කරනකොට කිව්වා නේද? ගෙදර බුදුන් අම්මයි තාත්තයි කියලා අන්න බලන්න. බුදුහාමුදුරුවෝ වඳින්න පන්සලට යනවා. ගෙදර ඉන්න අම්මට තාත්තට සලකන්නේ නැති අය ඉන්නව නේද? එහෙමයි ඉන්නවනේ. වැඩක් තියනවද නේද? එහෙමයි කියන වැඩක් තියනවද? එහෙමයි කියන වැඩක් නැහැ. ළඟ ඉන්න අම්මට තාත්තට සලකන්නේ නැහැ. හැබැයි අර විහාරයට ගිහිල්ලා බුදුහාමුදුරන්ට වඳිනවා. පිළිමෙට වඳිනවා. ඒ මිනිස්සු දන්නේවත් නෑ සමහරවිට එහෙම කෙනෙක් හිටියද කියලාවත්. අර ඉන්නවා පිනිපිනි ඉන්න දිහා බලන්නේ නෑ.
අනිත් පැත්ත මං කිව්වේ පාර වැරදි කියලා. කලින් පටන් ගන්නකොටම කිව්වේ පාර වැරදි අනිත් පැත්තට යන්නේ. යන්න ඕන පාරේ යන්නේ නැහැ. බුදුදහම කියන එක ප්‍රායෝගික දෙයක්. බුදුදහම තියෙන ප්‍රායෝගිකව පාවිච්චි කරන්න. එහෙම නැති වැඳ ඉන්න නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියනවා මජ්ක්‍ධිම නිකායේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන කොටසේ ඕපම්ම කියන වර්ගයේ බුදුහාමුදුරුවෝ කියනවා කුල්ලූපමම් භික්ඛවේ ධම්මං මගේ දහම ඔරුවක් වගේ. බුදුදහම ඔරුවක්. වඳින්න තියෙන එකක් නෙවෙයි. ඔරුවට වැඳලා ගඟකින් එතර වෙන්න බෑ. වැඳ හිටියට ඔරුවකට ගඟෙන් එතර වෙන්න පුළුවන්ද? ඔරුවට වැඳලා බෑ. එක්ක පීනන්න ඕන, එක්ක ඔරුව පැදගෙන යන්න ඕන. ඔරුවට වැඳලා ගඟෙන් එතර වෙන්නේ නෑ. ඔරුව තියෙන්නේ නගලා පැදගෙන යන්න. පාරුව තියෙන්නේ ඒකට. බෝට්ටු තියෙන්නේ ඒකට. ඒකට වෙන්න නම් නගලා පදින්න ඕනි. ඒක ඔළුවේ තියාගෙන ගියාට යන්න බෑ. ඒකට වැඳ හිටියට වැඩකුත් නෑ. පාවිච්චි කරන්න ඕනේ. බුදුදහමත් එහෙමයි. පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරන තාක්කල් ඒක බබලෙනවා. විවටෝ විරෝචති කියලා බුදුහාමුදුරු කිව්වා. විවෘත වෙන තරමට බබලෙනවා. වැහෙන තරමට පිරිහෙනවා. මොකද්ද? බුදුදහම. අද වැහිලා තියෙනවා. විවෘත කරන තාක්කල් බබලෙන්නේ නැහැ. විවෘත කරන්න ඕනේ. කියන්නේ පාවිච්චි කරන්න ඕනේ. මේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. එහෙ නැතුව බුදුදහමට වැඳා කියලා ලැබෙන දෙයක් නැහැ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කිව්ව මිසක ධර්මයට වඳින කෙනා ධර්මයෙන් රැකෙනවා කිව්වද? ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් රැකෙනවා කිව්වා. ධර්මයට වඳින කෙනා ධර්මයෙන් රැකෙනවා කිව්වේ නැහැ. වැරදිවට තේරුම් ගන්න එපා. මොකද්ද? බුද්ධහම. වැරදිවට තේරුම් ගන්න එපා. ධම්මෝ හවේ රක්ඛති. ධර්මයේ හැසිරුණොත් රැකෙනවා. ඒ නැතුව පිරිත් නූල බැඳලා රකින්න බෑ. පිරිත් නූල බැඳලා රකින්න බෑ. එහෙම රකින්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ ලෝකෙම රැකලා ඉවරයි මේකට. පිරිනුවම් පාණ්ඩ ඉස්සල්ලා ලෝකෙටම පිරිත් කියලා ලෝකෙටම පිරිත් නූලකට ගහන්න තිබ්බා. ඇයි ලෝකෙ රකින්න? කරාද? කරේ නෑ. වැඩක් නෑ. එහෙම රකින්න බෑ ලෝකයක්. ලෝකෙ රකින්නේ ධර්මයේ පිහිටනකොට. ධර්මයේ ඉන්න ඕන. ධර්මයේ නැති තැනක අනිත් කිසිම දෙයකින් වැඩක් නැත්තේ නෑ. අපි මේ දේවල් තේරුම් ගන්න ඕනේ. ඇයි තේරුම් ගන්නේ? අපිට තියෙන තාම සුළු කාලයක්. අවුරුදු 100ක්, අවුරුදු 80ක්, අවුරුදු 50ක් කියන්නේ ලොකු වෙලාවක් නෙවෙයි පොඩි කාලයක්. ඇයි පොඩි කාලයක් කියන්නේ? ලොකු කාලයක් වගේ පේනවනේ. දින වලින් ගත්තොත්, පැය වලින් ගත්තොත්, තප්පර වලින් ගත්තොත් ලොකු කාලයක්. හැබැයි ඇත්තටම ලොකු කාලයක්ද? ඔය කාලේ බෙදලා බලන්න කොහොමද බෙදෙන්නේ කියලා. පරීක්ෂණ කරන අය කියනවා අපේ ජීවිත කාලේ අවුරුදු 100යි නම් 100න් 50ක් අපි නිදිනවලු. එතනම 50ක් ඉවරයිනේ. භාගයක් නිදිනවා. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙක් අවුරුදු 50ක් නිදිනවා. ඉතුරු කීයද? 50යි. භාගයක් ඉවරයි. ඔය 50න් පොඩි කාලේට අවුරුදු 10ක් 12ක් ඉවරයි. පොඩි ළමයින් කාලේ පොඩි කුඩා කාලේට අවුරුදු 10ක් විතර ඉවරයි. 10ක් අයින් කරමු. ඉතුරු 46යි. ඔය 40න් මිනිස්සු ලෙඩ වෙනවා භාගික. ලෙඩ වෙනවා. හරි ලෙඩ වෙන එක පැත්තකින් තියමුකෝ. ඊට කලින් රැකියාවක් කරන්න ඕන, කෑම හොයන්න ඕන. ওই භාගෙ අවුරුදු 40න් භාගයක කෑම හොයන්න ඕන, රැකියාවක් කරන්න ඕනේ. ඉතුරු 20යි. ඉතුරු 20යි. 100ක් ඉන්න මිනිස්සෙක් අනිවාර්යෙන් අවුරුදු 80 90 100 වෙනකොට මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා, අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ කාලේ වැඩ කරන්න අමාරුයි. හොඳින් ඉන්න අයත් ඉන්නවා. ඒත් මොකක් හරි අමාරුවකින් තමයි ඉන්නේ. අතපය අමාරු හරි තියෙනවා. මොකක් හරි ලෙඩක් තියෙනවා. ඉතින් ලෙඩවලට අවුරුදු 10ක් අයින් කරලා බෙහෙත් කරන්න. ලෙඩවලට බෙහෙත් කරන්න අවුරුදු 10ක් අයින් කරන්න. 10 ඉතුරු. ඉතුරු 10යි. ඔය 10 මොනවද තව කරන්න තියෙන්නේ අපිට? කොච්චර වැඩ තියෙනවද? ඔය අවුරුදු 10ට කරන්න කොච්චර වැඩ තියෙනවද?
මේ කතා කරේ අවුරුදු 100ක මිනිස්සෙක් ගැන. ඔය 10 නෑදෑ ගෙවල් වල යන්න ඕනි. අවුරුදු උත්සව කරන්න ඕනි. වෙසක් උත්සව කරන්න ඕන. පොසොන් උත්සව කරන්න ඕනි. නත්තල් සමරන්න ඕනි. තයිපොංගල් සමරන්න ඕනි. ගමන් බිමන් යන්න ඕන. ට්‍රිප් යන්න ඕන. තව කොච්චර වැඩ තියෙනවද මේ ඔක්කොටම ඉතුරු වෙලා තියෙන කොච්චර කාලයක්ද? අවුරුදු 10ක්. ඔය 10න් අනම්මනම් වලට කාලේ ගියාට පස්සේ කොච්චර වෙලාවක් ඉතුරු වෙයිද? ඉතුරු වෙන්න වෙලාවක් තිබ්බොත් ලොකු දෙයක්. ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ අපි ජීවිතේ විඳලා නැහැ කියන එක. ජීවත් වෙන්න දඟලලා තියෙනවා. හැබැයි ජීවත් වෙලා නැහැ. ඔය ඔක්කොම කරන්නේ ජීවත් වෙන්න මිසක් ජීවත් වෙනව නෙවෙයි. ඔය ඔක්කොම කරන්නේ ජීවත් වෙන්න. රැකියා කරන්නේ ජීවත් වෙන්න. ලෙඩ වුණාම බෙහෙත් හොයා ඉන්නේ ජීවත් වෙන්න. යුතුයකම් වගකීම් කරන්නේ ජීවත් වෙන්න. මේකක්ව ජීවත් වෙනව නෙවෙයි. ජීවත් වෙන්න. මේ සියල්ලම ජීවත් වෙන්න කරලා අවසාන වෙලාවේ ඔන්න කල්පනා වෙනවා අනේ මං ජීවත් උනේ නෑනේ කියලා. වැඩක් තියනවද? වැඩක් නෑ. වැඩක් නෑ. ජීවත් වෙනවා කියන්නේ මොකක්ද එහෙනම්? ජීවත් වෙනවා කියන්නේ මොකටද? එකක්වත් ජීවත් වෙනව නෙවෙයි නම් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? මානසික සතුටින් කල් ගෙවනවා කියන්නේ. ජීවත් වෙනවා කියන්නේ ඒකට. සන්තුට්ඨි පරමන්දනං කියවනේ. උතුම්ම ධනය තමයි සතුට. මොකද මේ මිනිස්සු මේ හැම දෙයක්ම කරන්නේ සතුට වෙනුවෙන් මිසක දුක වෙනුවෙන් දුක් විඳින්නේ සතුට වෙනුවෙන්. අන්න ජීවත් වෙනවා කියන එක. හැබැයි අපි සතුටු වෙනවා තප්පරයක් දෙකක් විනාඩියක්. ඊට වඩා සතුටු වෙනවද? එක දිගට දවස් දෙකක් සතුටු වෙවි අපිට ඉන්න බෑ. මේ මොහොතේ සතුටු වෙන මිනිස්සයා ළඟ මොහොතේ අඬන්න ඕන. ඇයි? එයා ජීවත් වෙන කෙනෙක් නෙවෙයි ජීවත් වෙන්න හදන කෙනෙක්. ජීවත් වෙන්න නම් අවබෝධයෙන් ඉන්න ඕන. හැම දෙයක් ගැනම අවබෝධයෙන් ඉන්න ඕන. අවබෝධයෙන් ඉන්න මිනිස්සයා සදාකාලිකව සතුටින් ඉන්නවා. අවබෝධය නැති මිනිස්සයා තප්පරයක් සතුටින් ඉන්නවා. ඒකල්ල හිතනවා ඒක තමයි සතුට කියලා. අවබෝධයෙන් ඉන්නවනම් සදාකාලික සතුටින් ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෙවෙයි කාටද ජීවත් වෙන කෙනාට. ජීවත් නොවන කෙනාට එක වචනයක් ඇති ප්‍රශ්නයක් වෙනද? සම්බන්ධතාව ඕනි වෙන්නේ ඇයි? ජීවත් වෙන්න. ජීවත් වෙන අයට සම්බන්ධතාව ඕන නැහැ. ජීවත් වෙන්න ඕනි. ජීවත් වෙන කෙනාට අවශ්‍ය නැහැ. හතුරුකම්, මිතුරුකම් මේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. කාටද? ජීවත් වෙන කෙනාට. ජීවත් වෙන්න ඕනි. අපි ජීවත් වෙන්නද ඕන? ජීවත් වෙනවද? ඔය ප්‍රශ්න දෙකට උත්තරේ අපි හොයන්න ඕන. වැරදි පාරේ යන්න පුළුවන්. හරි. දැන් හැරෙන්න අනිත් පැත්තට. ඔය පාරවල් වල තියෙනවනේ U-turn දාන්න තැනක් තියෙනවනේ හැම පාරකම වගේ. ඒ පාරවල් වල තියෙනවනේ හරවල දාන්න තැනක් කොහේ හරි තියෙනවා. කඩේදී කොතන හරි තියෙනවා. ඕන පාරක තියෙනවා. හරවන්නේ. ඇයි පාර වැරදෙන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඒක පාරවල දෙන මිනිස්සුත් දන්නවා. මේ වෙන්න පුළුවන් කියලා. අපි දන්නේ. අපේ ජීවිතේ වැරදි ගමන යනවා. ඔහේ ගියපු දෙන් කියලා අපිත් යනවා. හරවන්නේ. දැන් හරවන්න පුළුවන්. බුදුහාමුදුරන් ඕක තමයි කිව්වේ. ලෝකේ තියෙන කිසිම දෙයක් ප්‍රශ්න නෙවෙයි. ලෝකේ තියෙන කිසිම දෙයක් ඇත්ත නෙවෙයි කියලා. අපි ඇත්ත කියලා හිතනවා. ඒ හැර ඒක ඇත්ත නෙවෙයි. අපි අපේ කියලා හිතනවා. හැබැයි ඒක අපේ නෙවෙයි. අපි ඔක්කොම වැරදි රැවටිලා කරගෙන යනවා. ඇයි? ලෝකේ කරනවා අපිත් කරනවා. අපිට අවශ්‍ය දෙයක් නෙවෙයි. ලෝකේ කරන හින්දා අපිත් කරනවා. ගොඩාක් ප්‍රශ්න ඇති වෙනන්නේ හින්දා. ඇයි එහෙම කියන්නේ? කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බනිනවා. මට බනිනවා. ඔය බැනුම මං අහගෙන පාඩුවේ හිටියොත් ප්‍රශ්නයක් ඇති වෙනවද?
එයාට මම බැන්නොත් ප්‍රශ්නයක් ඇති වෙනවද? කොතනද ප්‍රශ්නේ ඇති වෙන්නේ? ඒ වචනේ මම මගේ කරගෙන මම බැන්නොත් අන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. හරි ආ බැනපු දෙයින් කියලා මගේ පාඩුවේ මම හිටියානම් ඒ වචනේ ගණන් ගන්න නැතුව මම හිටියානම් ඉවරයි නේද ප්‍රශ්නේ? ඉතින් එහාට ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ නේ. කෙනෙක් ගහනකොට මමත් ගහන්න ගියොත් අන්න ප්‍රශ්නයක් ඇති වෙනවා එතන. හරි ගහපුදේ මට මොකද? කියලා හිටියොත් ප්‍රශ්නයක් ඇති වෙනවද? එහෙම කියලා ගුටි ගන්න ඕනෙත් නෑ නේද? නෑ. ගහන්න යනකොට පාඩුවේ පැත්තකට ලයින් වෙලා ඉන්න පුළුවන් නේ. ගුටි ගන්න යන්නේ නැතුව. බුදුහාමුදුරේ එකයි කියලා කිසිම දෙයක් ප්‍රශ්න නෙවෙයි කියලා. අපි ප්‍රශ්න කරගන්න. අනුන්ගේ දෙයක් අපේ කරගෙන අපි විඳවනවා. අර කතාවකට කියනවනේ. කුම්බලා මාළු කෑවනම් විඳවපන් බලලෝ කියනවනේ. එහෙම කතාවක් තියෙනවනේ සිංහල කියමනක. ඇයි මේ? බලෙන් කෑවනම් බලෙන්ම විඳවන්න ඕන. අහ කියන නයි ඇඟේ දාගත්තනම් කනම තමයි. ප්‍රශ්න නෙවෙයි අපි ප්‍රශ්න කරගන්න තාක්කල් ප්‍රශ්නයක් කරගත්ත දවසට ඒක ප්‍රශ්නයක් තමයි. නම් ප්‍රශ්න කරගන්න අවශ්‍ය නැහැ. කිසිම දෙයක්. අන්න ඕකට තමයි කියන්නේ තණ්හාව නැති කරනවා කියලා. එහෙම නැතුව ළඟ තියෙන හැමදේම විකුණන එකටවත් ළඟ තියෙන හැමදේම දෙන එකටවත් නෙවෙයි. අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්නෙත් නෑ, ප්‍රශ්න කරගන්නෙත් නෑ. ඒකට කියනවා තණ්හාව නැති කරනවා කියලා. ආශාව තියෙනකොට තමයි ඔක්කොම තියෙන්නේ. මොකක්ද ආශාව? අනුන්ගේ කුණු අවසන්ඩයි, අනුන්ගේ දේවල් අපේ කරගන්නයි. අහ කියන නේ ඇඟේ ගහ ගන්න තියෙන ඌමනාවට තමයි කියන්නේ තණ්හාව කියලා. ඒ නැතුව වෙන තණ්හාවක් නැහැ. ඕක තමයි තණ්හාව. අපි හිතනවා නේ අපි ළඟ තියෙන ඔක්කොම දෙන්න ඕනේ. ඕක තමයි තණ්හාව නැති කරන්න තියෙන එකම ක්‍රමය කියලා. අපි හිතන්නේ ඕකනේ. ළඟ තියෙන දෙයට තියෙන්න දීලා අපි ඒ ගැන හිතන්නේ නැතුව හිටියනම් ඒක ප්‍රශ්නයක් වෙන්න බෑනේ. නේද? මම කියන තේරෙනවද දන්නේ ටිකක් ගැඹුරු වැඩි වගේ මට හිතෙනවා. සාමාන්‍ය ධර්ම දේශනයක් කරන්නේ ගොඩ කාලෙකින්. මම කොරෝනා හැදුනට පස්සේම බණ දෙකකට වගේ තමයි තාම 3කට වගේ ගියේ. හැබැයි ගැඹුරෙන් කියලා තියෙනවා. අභිධර්මයෙන් බණ කියලා තියෙනවා. ඒ හින්දා ගොඩාක් වෙලට මගේ අතින් කියවෙන්නේ මේ පැත්ත. දැන් කතන්දර කියන්නේ නැහැ මම. ජාතක කතා කියන්නෙත් නැහැ. කියලා වැඩකුත් නැහැ. කතන්දර අහන්න ආසය ඇති. යාළගේ ආසාව සම්පූර්ණ කරන්නේ නැහැ මම. වැඩක් නැහැ. ඇත්ත කියලා මම පාඩුවේ පැත්තකට ලනවා මේ බැනපු දෙන් කියලා. මට වැඩක් නැහැ. මම අර විදිහට ඉන්නේ. මං අනුන්ගේ ප්‍රශ්න මගේ කරගන්නෙත් නැහැ. මට වැඩකුත් නැහැ. මට බැන්නට මං ගණන් ගන්නෙත් නැහැ. ඒ හින්දා ගොඩාක් කාලවට මට යාළුවොත් නැහැ. හැබැයි හතුරුත් නැහැ. ඉන්න අය ඉන්නවා නැති අය යනවා. මට ඒක ප්‍රශ්නයක් නෑ. මම ප්‍රශ්නයක් කරගන්නේ නෑ. එයාලගේ කැමැත්ත එයාලට ඉඩ දීලා මම පාඩුවේ ඉන්නවා. මම මේකෙන් කියන්නේ මම රහත් වෙලත් නෑ, මම සෝවාන් වෙලත් නෑ. අපි තේරුම් ගන්නයි ඕන. හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද කියලා. ඕක තමයි වැදගත් වෙන දේ. එහෙම ඉන්න පුළුවන් නම් එළියෙන් කොහම වුණත් ඇතුලෙන් සතුටින් ඉන්න පුළුවන්. එයාට දුකක් කියලා දෙයක් එන්න නෑ. අහ කියන දෙයක් ගන්න නැත්නම් දුක කියන දේ ළඟට ගන්නෙත් නෑ යා. අපිට දුක තියෙනවා. ඇයි දුක? අහ කියන දුකක් අපි අරගෙන තියාගත්තේ. අපි අරගෙන තියාගන්නවා. වෙන කවුරු හරි කෙනෙක් අපේ කරගෙන තියාගන්නවා. එයාට යන්න දෙන්නෙත් නෑ, මොකුත් වෙන්න දෙන්නේ නෑ. වුණත් අපිට ලොකු ප්‍රශ්නයක් ඒක. එයාගේ පාඩුවේ එයාට ඉන්න දුන්නා නම් ඒ ප්‍රශ්න ඉවරයි නේද එතන? ගොඩාක් ප්‍රශ්න වලට වෙන්නේ මුල ඕකනේ. අනුන්ගේ දේ අපේ කරගන්න යන එකනේ. තව කෙනෙක් පාලනය කරන්න යන එකනේ. ලොකුම ප්‍රශ්නේ නේද? ඔක තමයි ප්‍රශ්නය. ප්‍රශ්නයක් නම් අනිවාර්යෙන් පිළිතුරක් තියෙන්න ඕන. පිළිතුර තමයි අපේ කරගන්න නැතුව ඉන්න ඕන. බුදුහාමුදුරුවෝ කිව්වෙත් ඕකම තමයි. බුදුහාමුදුරන්ට මිනිස්සු බැන්න බණින ඔක්කොටම බණින්න ගියේ නැහැ. පාඩුවේ ඔහෙ බැනපු දෙන් කියලා හිටියා. බුදුහාමුදුරු ඉස්සරහට ඇත්තු එව්ව මරන්න කියලා ඔය ආපු දෙන් කියලා ඉස්සරහටම ගියා. එනතු ඇතාට මන්ත්‍ර ජප කරා දෙන්න එපා කියලා. නෑ. ඇතාට බැන්නද? නෑ. ඒපු මිනිස්සයාට බැන්නද? ඒත් නෑ ඔය ආපු දෙන්. ඇතා ආපු දෙන් මම
මගේ ගමන යනවා. ඇතා තේරුම් ගත්තා මේ මනුස්සර ගහලා වැඩක් නැහැ කියලා. නාලාගේ දියත්තා තේරුම් ගත්තා මගේ මනුස්සර ගහලා වැඩක් නැහැ. ඇයි? එයාගෙන් මට හානියක් නැහැ. එයා යාගේ පාඩු ඉන්නවා මම මගේ පාඩු ඉන්නවා කියලා පාඩු පැත්ත කරනවා. එච්චරයි උනේ. අඟුලිමාලටනෙත් ඔකනේ පන්නම් ගියා බුදුහාමුදුරු දුවන්නෙත් නැහැ දඟලන්නෙත් නැහැ බය වෙලා කෑ ගහන්නෙත් නැහැ. එහෙනම් පන්නල වැඩකුත් නැහැ. අඟුලිමාලට කිව්වා මම දුවන්නේ නැහැ. ඔයානේ දුවන්නේ කියලා. කොහෙද දුවන්නේ? එයා මනසින් දුවනවා. අහගෙන මිනිස්සෙක් අල්ලගන්න එයා දුවනවා මනසින්. බුදුහාමුදුරු දිව්වේ නැහැ. කොහෙද මනසින්? එහෙනම් කිව්වා මම දුවන්නේ නැහැ. ඔයා තමයි දුවන්නේ කියලා. බලන්න මේ ඔක්කොගෙම කියන්නේ වෙන දෙයක් නෙවෙයි. වෙන දෙයක් අපේ කරගන්න යන තාක්කල් තමයි හැම දෙයකම ප්‍රශ්නයක් ආරම්භ වෙන්නේ. බුදුහාමුදුරු ළඟම හිටපු දෙව්දත්තර බුදුහාමුදුරු මරන්න කොච්චර දේවල් කරාද? කොයි ගණන් ගත්ත දෙකක්වත්. නෑ අන්තිම වෙලාවේ දෙව්දත්තර හාමුදුරන්ට මෛත්‍රී කරා මිසක බැන්නෙත් නෑ, දොස් කිව්වෙත් නෑ, ගහන්න ගියෙත් නෑ, බනින්න ගියෙත් නෑ. එයාගේ පාඩුවේ යාට වැඩක් කරන්න යන්න දුන්නා. එයාගේ පාඩුවේ බුදුහාමුදුරන්ට විරුද්ධවම වැඩ කළා. ජේතවනාරාමයේ පිටිපස්සේ බුදුහාමුදුරු හිටපු පන්සලට පිටිපස්සේ ඌරෝ මරණ තනක් තිබ්බා. ඌරෝ මරණ තනක් තිබ්බා. එක දවසක්වත් ඔතෙන්ද ගියේ නැහැ බණ කියන්නේ. පිටිපස්සේ පන්සලට පිටිපස්සේ. මේ මිනිස්යාට එක බණ පදයක්වත් කියන්න ගියේ නැහැ. කියන්න ගියා නම් එයා ඒක ප්‍රශ්නයක් කරගන්නවා. ඒක කොටන්ට එනවා. කොටන්ට આવොත් රජ්ජුරුවොත් බුදුහාමුදුරන්ගේ පැත්තේ ගමේ මිනිස්සුත් බුදුහාමුදුරන්ගේ පැත්තේ අනිවාර්යෙන් මේ මිනිස්යාව මරනවා. මේ මිනිස්යාගේ පාඩුවේ යාඩින්න දීලා බුදුහාමුදුරු ජේතවනාරාමයටලා තියා. අනනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගත්තොත් ප්‍රශ්නයක්, කරගත්තේ නැත්නම් ප්‍රශ්නයක් නෑ. ඌරු මරණ හඬ ඕන තරම් ඇහුණා ගණන් ගත්තේ නෑ, වැඩක් නෑ. හිතලා වැඩක් නෑ කියන්නේ. හිතන තරමට ප්‍රශ්න වැඩි, හිතන්නේ නැති තරමට ප්‍රශ්න අඩුයි. ඔන්න ජීවත් වෙනවා කියන්නේ ඕක ජීවිතය හොයනවා කියන්නේ අරක. ජීවත් වෙන්න හදනවා කියන්නේ අරක. අපි ජීවත් වෙන්නේ නැහැ. අපි ජීවිතේ හොයනවා විතරයි. ඒ දේවල් තේරුම් ගන්න. ඇයි මම මේ ඔක්කොම කියන්නේ? කලිනුත් මම කිව්වා අර ගාථාවෙන් මම කිව්වේ එකයි. ඕන වෙලාවක අපිට යන්න වෙනවා. කොයි වෙලාවකරි යන්න වෙනවා. දිනයක් වෙලාවක් කාලයක් තැනක් හේතුවක් නැහැ. කොයි වෙලාවකරි යන්න වෙනවා. දැන් හිතන ඇති මල ගෙදෙට්ට ඇවිල්ලා ඉන්නේ මැරෙනවා කියන්නේ නැතුව වෙනා නම් මනම් කී ඉන්නේ කියලා. මැරිච්ච කෙනාට බණ කියලා වැඩක් නැත්තේ නැති හින්දා. මැරිච්ච කෙනාට බණ කියලා වැඩක් නැහැ. අයිය අහගෙන ඉන්න කො ඉන්නවද කොතන හරි පේනවද ඉන්නවා කියලා නෑ. ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් යාට කියලා වැඩක් නැත්තේ ඉන්න මිනිස්සුන්ට කියන්න. ඉන්න මිනිස්සුන්ට කරන්න කියන්න ඕන. ඒකයි වැදගත් වෙන දේවල් කියන්නේ. මරණ ගැනම කියලා වැඩක් නැති හින්දා. මැරෙනවා කියන ඕන කෙනෙක් දන්න දෙයක්. ඔය තේරුම් ගන්න නැති එක වෙනම දෙයක්. තේරුම් ගන්න ඕන නිසා තමයි මෙච්චර තේරුම් කරන්න හැදුවේ. තේරුම් ගත්තද නැද්ද කියලා මම දන්නේ නැහැ. මට බලෙන් තේරුම් කරන්නත් බැහැ. කියලා දෙන එක මගේ වැඩක්. තේරුම් ගන්න එක අහන අයගේ වැඩක්. කියන්නා කෙසේ කීවත් අසන්නා තමයි සී බුද්ධියෙන් අහන්න ඕන. අහලා ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න निराකරණය කරගන්න ඕනේ. ඒ ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් ප්‍රශ්නයක්ම තමයි. ප්‍රශ්න තියාගන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඕනේ. මගෙන් හරි කාගෙන් හරි අහලා ඒක निराකරණය කරගන්න. මගෙන් අහන්න කියලා මම කියන්නේ කාගෙන් හරි ප්‍රශ්නයක් නම් ඒක අහලා निराකරණය වෙන්න ඕනේ. අපි කතා නොකරන තාක්කල් ප්‍රශ්නයක් අපි හිතාගෙන ඉන්නවා ඒක ප්‍රශ්නයක් තමයි කියලා. කතා කරලා විසඳ ගන්න ඕනේ. එතකන් ඒක ප්‍රශ්නයක්. සමහරවිට ඇත්තට මෙතන ප්‍රශ්නයක් තිබිලා නැහැ. අපි හිතනවා ප්‍රශ්නයක් හැබැයි ප්‍රශ්නයක් තිබිලා නැහැ. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ හින්දා ජීවත් වෙන කාලය තුල හොඳින් ජීවත් වෙන්න. මම කලිනුත් කිව්වේ ධර්මය කියන 아무තු දෙයක් නෙවෙයි හොඳයි නරකයි. ඔන්න ඔය දෙක තේරුම් අරගෙන තමන්ට අනුන්ට යහපතක් වෙන දේවල් කරගෙන ජීවත් වෙනවා නම් එහෙනම් ලෝකේ ප්‍රශ්න කාටවත් නැත්තේ නෑනේ. ඔය තේරුම් ගන්න නැති හින්දානේ ප්‍රශ්න තියෙන්නේ. අල්ලපු ගෙදරත් එක තරහයි, ගමේ මිනිස්සු එක තරහයි, අසල්වාසීන් එක තරහයි,
එහෙම නේද ගොඩාක් අය ඉන්නේ. ඇයි මේ? අරගෙන යන්නද? නෑ. අරන් යන දේකුත් නැත්තම්. ලැබෙන දේකුත් නැත්තම්. මොකටද වෛර බඳගෙන ඉන්නේ? එහෙම ප්‍රශ්න තියාගන්න අවශ්‍ය නෑ. ප්‍රශ්න කරගන්න අවශ්‍යත් නෑ. අපි තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. මොනවද තේරුම් ගන්න ඕන? Tamanටවත් අනුන්ටවත් අයහපතක් නොවෙන්න ජීවත් වෙන්න. ඕක තමයි බණ කියන්නේ, බණ අහන්නේ, බණ අහලා අපි ගන්න ඕන කරුණ. ඕක දන්නවනම් එයා බුදුදහම දන්නවා. ත්‍රිපිටකේ කටපාඩම් කරාට ඕක දන්නේ නැත්නම් බණ දන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ පළවෙනි ශ්‍රාවකයා අඤ්ඤා කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ ත්‍රිපිටකේ කියවපු කෙනෙක් නෙවෙයි. ඇයි? එහෙම කියන්නේ. බුද්ධත්වයේ ලැබලා මාස 3කින් බණ අහපු කෙනා රහත් වුණා නම් අවුරුදු 45ක ඒවා කොහොමද ඇහුවේ? 45ක් යන්න කලින් රහත් උනේ. ත්‍රිපිටකේ දැනගෙන හිටියද? ත්‍රිපිටකේ දැනගෙන හිටියේ නෑ. එදා කියපු දේ තේරුම් ගත්තා. එච්චරයි කරේ. එදා කියපු දේ තේරුම් ගත්තා. ඒකෙන් රහත් වුණා. අපි අද දේ තේරුම් ගන්න ඕන. ඒකට අපිට පුළුවන් රහත් වෙන්න. ඒ නැතුව ඔය කොහෙදෝ තියෙන රහත් වීමක් හොයාගෙන ගියොත් එහෙම ලැබෙන්නේ නැහැ. රහත් වෙනවා කියන එක එළියෙන් එන දෙයක් නෙවෙයි. තමන්ගේ ඇතුලෙන් ගන්න ඕන දෙයක්. බුදු වෙන්න ඕන තමන් මිස අනුන් නෙවෙයි. තමන් බුදු වෙන්නයි ඕන. තව කෙනෙක් බුදු කරවන්න බෑ. වෙන කෙනෙක්ගෙන් සල්ලි වලට ගන්න බෑ. අභ්‍යන්තරයෙන් ඒක ඇති වෙන්න ඕන. අවබෝධය තමයි බුද්ධ කියන වචනේ තේරුම. අවබෝධය. අවබෝධය මොනවා ගැනද? ඇත්ත ගැන. හරි දේ ගැන අවබෝධයක් තියෙනවා. වැරදි දේ ගැන අවබෝධයක් තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ බුද්ධත්වයේ කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් ජීවත් වුනේ සාමාන්‍ය ලෝකේ, මරණයටපත් වුනේ සාමාන්‍ය ලෝකේ. දැන් හිතයි බුදුහාමුදුරුවෝ මරුණාද කියලා. ඔය වචන විතරයි. වචන විතරයි කිව්වේ. මැරෙනවා කියන එකට වචන කොච්චර තියෙනවද? මැරෙනවා කියන එක කියන්න කොච්චර වචන තියෙනවද? මැරෙනවා. ඊට පස්සේ අභාව ප්‍රාප්ත වෙනවා. මේ ඔක්කොගෙම කියන්නේ මොකද්ද? මැරෙනවා. කාලක්‍රියා කරනවා. ඒත් මැරෙනවා. දිවංගත වෙනවා. මැරෙනවා. පරිනිර්වාණයටපත් වෙනවා. ඒ මනස ශරීරය මැරෙනවා. බුදුහාමුදුරන්ගේ ශරීරය මැරෙනවා. මනස නැත්තම් අභ්‍යන්තරය තමයි පරිනිර්වාණයට යන්නේ. ශරීරයට පරිනිර්වාණයට යන්න බෑ. ශරීරය මැරෙන්න ඕන. කාගේ වුණත්. බුදුදහමෙම බුදුහාමුදුරුවෝ මේක කියනවා. මරණානුසති භාවනාව ගැන කියනකොට බුදුහාමුදුරුවෝ කියනවා බුදුවරු මැරුණා නම්, පසේ බුදුවරු මැරුණා නම්, රහතන් වහන්සේලා මැරුණා නම් සියලු දෙනා මැරෙනවා කියලා. මේ බුදුහාමුදුරුවෝ එතනම කියලා තියෙනවා ශරීරය ඕන කෙනෙක්ගේ මැරෙනවා. මනස තමයි මැරෙනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන. ඒක මනසින් කරන්න ඕන දෙයක්. අන්න අපි තේරුම් ගන්න ඕන දේ අපි හැම දෙයක්ම මනසින් තමයි කරන්නේ. චේතනාහං වික්ඛවේ කම්මං වදාමි. මනස ක්‍රියාත්මක වුණොත් තමයි කර්මයක් වෙන්නේ. නැත්තම් කර්මයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කර්මය කියන්නේ ප්‍රශ්නවලට. ජීවත් වීම ප්‍රශ්නයක්. ඇයි කර්මයෙන් හින්දා? ප්‍රශ්නයක්. මේ ඔක්කොටම තියෙන එකම වචනේ ප්‍රශ්නේ. කර්මය කියන්නේ ප්‍රශ්නයක්ම තමයි. ප්‍රශ්නාර්ථයක් නම් උත්තරයක් හොයන්න ඕන. දුක නැති කරන්න නම් සැප හොයන්න ඕන. දුක කියන්නේ කර්මයෙන් ලැබෙන දෙයක් නම් සැප කියන්නේ කර්මයෙන් ලැබෙන දෙයක්ම තමයි. ඇයි ඒකත් ප්‍රශ්නයක්. ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඕන. ඔව තේරුම් ගන්න හිතන්න ඕන. හිතන්න ඕන කියන්නේ Taman තනියෙන් කල්පනා කරන්න ඕන. වෙන කෙනෙක්ට පුළුවන් දෙයක් නෙවෙයි. අපි වඳින ගාතාවක් තියෙනවනේ දහමට මම කලින් කිව්වේ දහම තියෙන වඳින්න නෙවෙයි කියලා. මොකද්ද? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිරිදොහොත් මුදුන් දීලා දන්න ගහලා වඳිනවා ඔක්කී කියන්නේ. තේරුම දන්නවද ඔබ? ඇයි බුදුහාමුදුරුවෝ ඔබ කිව්වේ කියලා දන්නවද? ඔය ටික කිව්වේ ඇයි කියලා දන්නවද? දොහොත් මුදුන් දීලා වැන්දර දන්නවද? නෑ නේද? දන්නේ නෑ. ඇයි ඔය ටික කිව්වේ කියලා දන්නේ නෑ. බුදුහාමුදුරුවෝ ඔය ටික කිව්ව වඳින්න නෙවෙයි. ස්වාක්ඛාතෝ මම හරියට කිව්වා. ඒකේ තේරුම
කවුද බුදුහාමුදුරුවෝ හරියට කිව්වා. කියන්න තියෙන දේ හරියට කිව්වා. ඇත්ත කිව්වා. සවක්ඛාතෝ කියන්නේ ඒකයි. හරියට කියලා තියෙනවා. කොහොමද? මුල, මැද, අග සම්පූර්ණ කරලා කියලා තියෙනවා. කොතනවත් හිස්තනක් නැහැ. හරියට කියලා තියෙනවා. සවක්ඛාතෝ භගවතා ධම්මෝ. සම්දිට්ඨිකෝ තමන් විසින් අවබෝධ කරගත යුතුයි. සම්දිට්ඨිකෝ කියන එකේ තේරුම. තමන් විසින් අවබෝධ කරගත යුතුයි. වෙන කෙනෙක්ට කරන්න බෑ. පිටින් දකින්න බෑ. ඇතුලෙන් දකින්න ඕන. ඇතුලෙන් තේරුම් ගන්න ඕන. සම්දිට්ඨිකෝ. අපි පිට බලනවා. ඇතුල බලන්නේ නෑ. ලෝකෙ දිහා බලනවා. අරයා කොහෙද ගියේ? අල්ලපු විතර මිනිස්සයා මොනවද ගෙනාවේ? යා කෑවේ මොනවද? බීවි මොනවද? මේ ඔක්කොම හොයනවා. හැබැයි තමන් හුස්ම කී පාරක් ගත්තද දවසට දන්නවද? දවසට හුස්ම කී පාරක් ගත්තද කියලා දන්නවද? අරුමතන. හුස්ම ගන්නවද කියලා දන්නවද? ඒ ගැන සිහියක් තියනවද? හුස්ම ගන්නවා කියලා? එහෙම තියෙනවනම් මම ප්‍රශ්නයක් අහන්නම්. තියෙනවා කියන අයට කියන්නේ ඇහුවත්. තියෙනවා කියන හිතන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හුස්ම ගන්නකොට දැනෙන්නේ මොකද්ද? හුස්ම හෙලනකොට දැනෙන්නේ මොකක්ද? Tamanට. කොතෙන්ටද දැනෙන්නේ? වෙනස මොකද්ද? සිද්ධ වෙන හුස්ම ගන්නකොට මේ නිතර කරන දේ හැමදාමනේ හැම තප්පරේම කරනවනේ. මේ දැනෙන දේවල් හිතන්න බලන්න මොනවද දැනෙන්නේ කියලා. හුස්ම ගන්න හෙලන්නේ එක විදිහටද? එකපාරමද? දන්නවද එකක්වත්? Taman ගැන දන්නවද එහෙනම්? Taman ගැන දන්නේ නැහැනේ ප්‍රශ්නයක් නේද එතනත්. Taman ගැන දන්නේ නැහැ. ඉතින් කොහෙද අනුන් දකින්නේ? කොහොමද නිවන් දකින්නේ? Taman ගැන දන්නේ නැති මිනිස්සයා කොහොමද නිවන් දකින්නේ? සම්දිට්ඨිකෝ. Taman විසින් දැකිය යුතුයි කිව්වා. Taman දැකලා නැහනේ. එහෙනම් අජරාමර නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ බෝඩ් එක ගෙවුවට ලැබෙයිද ඔක? අනේ ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. වෙන කෙනෙක්ට දෙන්න බෑ. Taman ගන්න ඕන. ප්‍රාර්ථනා කරලා ගන්නත් බෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ සිදුවත් කුමාරයා කාලේ ප්‍රාර්ථනා කරගෙන ඉන්න තිබුණ මම නිවන් දකින්න කියලා. ප්‍රාර්ථනා කරගෙන හිටියේ නෑ බුදු වෙන්න වැඩ කරන්න ඕනේ. අවුරුදු 6ක් මහන්සි වෙලානේ තේරුම් ගත්තේ. එහෙමනේ නේද? අවුරුදු 6ක් Taman ගැන හෙව්වා. අවුරුදු 6ක් හෙව්වා Taman ගැන. අනුන් ගැන නෙමෙයි Taman ගැන හෙව්වා. අනුන් ගැන හෙව්වා සාරාංශික කල්ප ලක්ෂයක් පුරාවට. අනුන් ගැන හෙව්වා. හැබැයි අවුරුදු 6ක් Taman ගැන හෙව්වා. අපි කියන දුෂ්කර ක්‍රියා කරා කියලා. ඔය දුෂ්කර ක්‍රියා කරා හැබැයි කන්නේ බොන්නේ නැතුව අවුරුදු 6ක් හිටියා කියන එක නෙවෙයි ඔය කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම හිටියේ නෑ කියලා. මම නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අවුරුදු 6ක් කන්නේ බොන්නේ නැතුව ඉඳලා නෑ. අපි හිතනවා හිටියා තමයි. ඒක එහෙම තමයි වුනේ. අවුරුදු 6ක් කන්නේ බොන්නේ නැතුව හිටියා කියලා. එහෙම ඉන්න පුළුවන්ද? මිනිස්සුන්ට එහෙම ඉන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන ආර්ය පරියේෂණ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායමයි තියෙන්නේ. කියනවා අවුරුදු 6ක් මම කරපු වැඩ මෙන්න මේවා කියලා. මොනවද? ඉන්දියාවේ තිබ්බ ආගම් ඔක්කොම ඉගෙන ගත්තා. ඉන්දියාවේ තිබ්බ ආගම් ඔක්කොම ඉගෙන ගත්තා. භාෂා ඉගෙන ගත්තා. ඇයි? පාලි දන්නේ නැති කෙනාට බුද්ධ ධර්ම දැනගන්න බෑ වගේ. ඒ ආගමට අදාළ භාෂාව දන්නේ නැති කෙනාට ඒ ආගම ඉගෙන ගන්න අමාරුයි. ඒ හින්දා භාෂා ඉගෙන ගත්තා. ආගම් ඉගෙන ගත්තා. මේ ඔක්කොම ඉගෙනගෙන අවුරුදු 6ක් පුරාවට අන්තිමට කිව්වා මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා කියලා කොහෙද තියෙන්නේ? පළවෙනි ධර්ම දේශනාවේ ධම්සක් ප්‍රථම සූත්‍රයේ. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. එහෙට යන්නත් එපා මෙහෙට යන්නත් එපා කෙලින්ම යන්න කිව්වා. ඒ කිව්වේ ආගමක් පස්සේ යන්නත් එපා භාෂාවක් පස්සේ යන්නත් එපා පාඩුවේ යන්න. තමන්ගේ පාඩුවේ තමන් යන්න. දෙකෙන් එකක්වත් එපා. ආගම කියන්නේ නැවත උපතක් හදලා දෙන දෙයට ආගම කියන වචනේ තේරුම අන්නේ ඒකයි. මෙච්චර මම ඔගේ තේරුම කිව්වේ නෑනේ. ආගම කියන වචනේ අර්ථය නැවත උපතක් හදලා දෙනවා කියන එක. ආගම උපතක් හදලා දෙනවා. බුදුදහම කියනවා නැවත උපදින්න වැඩ කරන්න එපා කියලා. දෙක එකකට එකක් අසමානයි.
ආගමේ නැවත උපතක් හදලා දෙනවා කොහෙද? දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, අපායේ. ඒක කියනවා නේද? දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, සැප සම්පත්, කෙලවර නිවන් අවබෝධය කියලා නේද කියන්නේ? එහෙම නෙවෙයිද කියන්නේ? එහෙම තමයි කියන්නේ. උපතක් හදලා දෙනවා කොහෙද? දිව්‍ය ලෝකෙත් හදලා දෙනවා, මනුෂ්‍ය ලෝකෙත් හදලා දෙනවා. ඔය දෙකේම ඉන්නවා කියන නිවන අපායෙත් යනවා. නිවන අපායෙත් යනවා. ඒකට සසරක් හදලා දෙනවා. මොකෙන්ද? ආගමෙන්. ඒකයි කිය බුද්ධ ආගම වෙනයි, දර්ශනය වෙනයි කියලා. දර්ශනයේ බුදුහාමුදුරු කියනවා නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති කරණීයමෙත් සූත්‍රයේ අන්තිමේට තියෙනවා. ජාතික නිපදෙනවා කියන එක. නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති. පුනර කියන නැවත නැවත. නැවත නැවත උපතක් ගන්න එපා කිව්වා. බුදුහාමුදුරු කියනවා. එහෙම කියපු දහමේ අපි උපතක් හොයනවා. බුදුහාමුදුරු අවුරුදු ගාණක් හොයලා තේරුම් අරගෙන කිව්වා ආගමට යන්නත් එපා, භාෂාවට යන්නත් එපා, කිසිම දෙයකට වැටෙන්නේ නැතුව කෙලින් පාර යන්න. කෙලින් මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධ. බුදුහාමුදුරුවෝ කියන කෙනා උගන්වන්නේ මජ්ක්‍ධිමා පටිපදා. මැදින් යන්න. පැත්තකට හැරිලා යන්න නෙවෙයි, මැදින් යන්න. හැමතැනම මධ්‍යස්ත වෙන්න. එහෙට නැමෙන්නෙත් නැහැ, මෙහෙට නැමෙන්නෙත් නැහැ. මධ්‍යස්ත වෙන්න. මජ්ක්‍ධිමා පටිපදා. තථාගතේන අபிසම්බුද්ධ. එහෙම හිටියොත් ඔන්න කියනවා ධම්සක්වතුන් සූත්‍රයේ මම කියන්නේ මේ. චක්කු කරණි එදාට පේනවා. එතකම් පේන්නේ නැහැ. මොනවද පේන්නේ නැත්තේ? තමන්ව පේන්නේ. චක්කු කරණි එදාට තමයි ඇහැට පේන්න පටන් ගන්නෙ. කවදටද? මධ්‍යස්ත වෙන්න දවසට. එතකම් පේන්නේ නැහැ. පේනව මොනවද? අනුන්ව. ලෝකෙ පේනවා. තමන් පේන්නේ නැහැ. එදාට තමයි චක්කු කරණි ඇහැට පේන්න පටන් ගන්නෙ. ඥාන කරණි එදාට තමයි තේරුම් ගන්නට පටන් ගන්නෙ. මැද ඉන්න දවසට. ඥාන කරණි උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. තමන් ඒ විදිහට දැකපු දවසට තමයි නිබ්බානාය සංවත්තති. නිවන කියන එක තමන්ට ලැබෙන්නේ. එතකන් ඒක ලැබෙන්නේ නැහැ. අපි හෙව්වට කවදාකවත් ලැබෙන්නේ නැහැ ඕක. ඔය පින්කම් කර වැඳ ප්‍රාර්ථනා කරලා කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඇයි? අපි වන්දින ගාථාවේ මම පද දෙකයි කිව්වේ. සම්දිට්ඨිකෝ තමන් තුලින් තමන් දකින තාක්කල් නිවනක් ලැබෙන්නේ නෑමයි. කවුද කිව්වේ? බුදුහාමුදුරුවෝමයි කිව්වේ සම්දිට්ඨිකෝ කියලා කිව්වා. අකාලිකෝ මේක තේරුම් ගන්න වෙලාවක් නෑ. ඕන වෙලාවක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. උපතිස්ස පිරිවැජියා පරිබ්‍රාජකයා අස්සජි හාමුදුරුවෝ කියපු ගාථාවකින් පද දෙකක් අහනකොට සෝහන් උනේ එදා යාවක තේරුම් ගත්ත හින්දා. හැබැයි ඒ පද දෙකම අහපු කෝලිත පිරිවැජිය රහත් සෝහන් උනේ නැහැ. එයා පද හතරම ඇහුවා. හතරම අහලා තමයි එයා සෝහන් උනේ. ඇයි? එයා තේරුම් ගත්ත ටිකක් පරක්කු වෙලා. අකාලික වෙලාවක් නැහැ නිශ්චිතව. තේරුම් ගන්න වෙලාවේ තමයි ඒක ලැබෙන්නේ. කොයි වෙලාවෙද? ධම්සක්පවතුන් සූත්‍රය ඉවර වෙනකන් අහලා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් වුනේ. හැබැයි තව 4 දිනක් හිටියා. සෝවාන් වුණාද? නැහැ. තව 4ක් හිටියා. පස්වක භික්ෂුන් වහන්සේලානේ 5ක් හිටියා. 5න් එක්කෙනයි තේරුම් ගත්තේ. කොච්චර මාස 3ක් බණ කියලා. වස් කාලෙම බණ කියනවා. ওই 5 දිනකට. වස් කාලේ සල පොයේ ඉඳලා වප් පොයේ දක්වා ඊයේ ඒ පොය දක්වා මාස 3ක් බණ කියන ඔය 5 දෙනාට බුදුහාමුදුරුවෝ. එකක් විතරයි ධම්සක්පවතුන් සූත්‍රය කියන අසල පොය දවසේ කියපේක විතරයි. තව දවස් 90ක් තිබ්බා. මේ 90 යක තේරුම් කර දුන්නා. ඒත් නෑ අන්තිමේට අනන්ත ලක්ෂණ සූත්‍රය කියලා සූත්‍රයක් කියනවා. ඒක අහනකොට තමයි 5 දෙනාම ටිකක් හරි තේරුම් ගත්තේ. අකාලිකෝ නිශ්චිත වෙලාවක් කියන්න බෑ. කොයි වෙලාවෙ හරි තේරුම් ගත්තොත් එදාට යා සෝවාන් වෙනවා. රහත් වෙනවා. තේරුම් ගන්න වෙලාවට. ඒකට වෙලාවක් නැහැ. ඒ නිසා අද රහත් වෙන්න බෑ කියලා කවුරු හරි කියනවනම් බොරුවක්. හෙට රහත් වෙන්න බෑ කියලා කවුරු හරි කියනවනම් ඒකත් බොරුවක්. ඒ අකාලිකෝ. වෙලාවක් නැහැ. කාලයක් නැහැ. රහත් වෙන්න තැනක් නැහැ.
නිදාගෙන රහත් වෙන්නත් පුළුවන්, ඉඳගෙන රහත් වෙන්නත් පුළුවන්, ඇවිදින ගමන් රහත් වෙන්නත් පුළුවන්. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරු ළඟ හිටපු කෙනා නිදාගන්න යනකොට රහත් වුණේ. නිදාගත්තෙත් නැහැ, ඇවිද්දෙත් නැහැ, ඉඳගෙන හිටියෙත් නැහැ. නිදාගන්න යනකොට රහත් වුණේ. නිදාගෙනත් නැහැ, ඇවිද්දෙත් නැහැ. ඒකයි කියන්නේ වෙලාවක් නැහැ, තැනක් නැහැ කියලා. සමහර අය කැලේට කියලා රහත් වුණා, සමහරු බුදුහාමුදුරු ඉස්සරහ රහත් වුණා, සමහරු ගමනක් යන ගමන් රහත් වුණා. රහත් වෙච්ච අය ඉන්නවා. ඇයි? වෙලාවක් නැහැ, අකාලිකෝ. ඒහි පස්සිකෝ තමන් තුලින් දකින්නකම් තව කෙනෙක්ට මෙන්න ඇත්ත කියලා කියන්න අයිතියක් නැහැ. ඒහි පස්සිකෝ. එදාට තමයි කියන්න පුළුවන් වෙන්නේ එන්න බලන්න කියලා. මොනවද? තමන්ව. තමන් ගැන තමන් දන්නේ නැතුව තව කෙනෙක්ට කියන්න පුළුවන් ඔයා මෙහෙමයි කියලා. බෑ. ඇයි බැරි? අපිට පේන විදිහ ඒක. හැබැයි ඒක නොවෙන්න පුළුවන්. එහෙම නොවෙන්න පුළුවන්. අපිට පේනවා කෙනෙක් ගහ ගන්නවා. හැබැයි සමහරට විහිළුවට ගහගත්ත වෙන්න පුළුවන්. පෙනිච්ච එක ඇත්ත නොවෙන්න පුළුවන්. ඒ හින්දා හරියට දැනගන්න ඕන මුලින්ම. Taman දැනගන්න ඕන. දැනගත්තට පස්සේ බය නැතුව කියන්න පුළුවන්. වැරදෙන්නේ නැහැ. Taman දැනගත්තට පස්සේ වැරදින්නේ නැහැනේ. අපි දන්න දෙයක් කරන්න පුළුවන් බය නැතුවනේ. දන්නේ නැති දෙයක් කරන්න බයෙන් බයෙන්නේ. ඒ දන්නේ නැති හින්දා දැනගත්තට පස්සේ බය වෙන්න ඕන නෑ. හින්දා මුලින්ම දැනගන්න ඕන. අත්තානමය පටමං ප්‍රතිරූපේ නිවේසයේ කිව්වා. මුලින්ම Taman දැනගන්න. අපි ওই ටික කිය වඳිනව නේද උදේ දවල් හවස රැ? ওই ටික තේරුම් ගත්තේ නෑනේ. බලන්න බුදුහාමුදුරු නිවන් යන පාර නෙමෙයි කියලා තියෙන්නේ. අපි වැන්දට ඔකට. වඳින්න තියෙන කන් නෙවෙයි කිව්වේ ඕකයි මම. නේද මිනිස්සු වඳින හින්දා මාත් ඔහේ ගාතාව නම් කියනවා. මම දන්නව කියලා වැඩක් නෑ කියලා. ඕක මං කිව්වේ නැත්තම් මට හිටින්නම් බයිනවා. බෝධි පූජා වෙලාවක බුදුන් වඳින වෙලාවක මං ඕක කිව්වේ නැත්තම් මට බැන ගිහිල්ලා නිකාම් පව පුරව ගන්නවා. ඒ හින්දා ඔය කියපු දේ මටත් මොකද කියලා මාත් කියනවා. වචන විතරයි මට වැඩකුත් නෑ. තේරුම් ගන්නයි ඕන බුදුදහම තේරුම් ගන්නයි ඕන. ඕපනයිකෝ ඊළඟ එක. අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ. ඔතෙන්ට එනකන් හරියට අපි තේරුම් අරගෙන තියෙනවනම් ඕපනයිකෝ යා නිවනේ තමයිලු. යා නිවනේලු. ඕපනයිකෝ නිවනට ගිහිලි ඉවරයිලු. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. හැබැයි මේක කරගන්න පුළුවන් මෝඩියොන්ට නෙවෙයි. කාටද? මෝඩියා කිව්වේ පොතපත දන්නේ නැහැ කියන එක නෙවෙයි. බුදුහාමුදුරුවෝ මෝඩියා කියන්නේ තේරුම් ගන්න නැති මිනිස්සයාට. තේරුම් ගන්න නැති කෙනාට බුදුහාමුදුරුවෝ කියපු වචන තමයි මෝඩයා. තව තැන් තියෙනවා මම ඒවා කියන්නේ කිව්වොත් හිතයි බණී කියලා. මම කලින් කිව්වේ පරම්පරාවෙන් එන දේ පිළිගන්න මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ කියන වචන තමයි මෝඩයා. බුදුහාමුදුරුවෝ කියපුවා මම මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ බැනපු එකම වචනේත් මෝඩයා. ඒ වචනෙන් බණින්නෙත් ඒ වගේ අයට. පරම්පරාවෙන් එන දේ විතරක් පිළිගන්නයි හිටියා. එයාලට කිව්ව මෝඩයෝ. ඊට පස්සේ පොතපතෙන් එන දේ විතරක් පිළිගන්න මිනිස්සුන්ට කිව්ව මෝඩයෝ. තේරුම් ගත්තේ නැහැනේ පොතපතෙන් එන දේ. සමාජයේ තියෙන දේ විතරක් පිළිගත්ත මිනිස්සුන්ට කිව්වා මෝඩයෝ. තව කෙනෙක් කියන දේ විතරක් අහගෙන ඉන්න මිනිස්සුන්ට කිව්වා මෝඩයෝ. අපි කරුණු 10ක් තියෙනවා කියලා. දැන් 4ක් කිව්වා. ඉස්සෙල්ලා 3යි කිව්වේ දැන් 4ක් කිව්වා. තව තියෙනවා දැන් පැය එකමාරක් ගිහිල්ලා ඉවරයි. තව බණ කිව්වොත් ඒත් මට බැනද බැන තමයි යන්නේ ඉදිරින් පල්ලෙහාට යනකොට. ඇයි? අර මොකද්ද? බලන්න පෙරහැර බලන්න යන්න තියෙනවා. හතමාටනේ පටන් ගන්න නෝක බලන්න බැරි වෙච්ච නිසා මට බැන තමයි යන්නේ. එළියට බහැලා බැන යනවා. කියනවා කියන ඉවරයක් නැහැ නේ කියන. බැන. ඒ හින්දා ඉතින් එහාට මම බණ කියන්න යන්නේ නැහැ. වැඩක් නැති හින්දා. ඉතින් එහාට අහන්නේ අර මානසිකත් එක්ක බඩගින්නේ කොයි වෙලාවෙද කන්නේ කියලා මතක් කර තමයි ඉන්නේ. කොයි වෙලාවෙද ඉවර කරන්නේ කියලා බලාගෙන ඉන්නේ. ඔය මානසිකත්වයට බණ කියලා වැඩක් ඇත්තේ නෑ. ඒ හින්දා කියන්නෙත් නෑ. ඒ හින්දා තමයි අතීතේ බණ කියනකොට පැය 30ක් බණ කිව්වා. පැය 30ක් බණ කිව්වා. අද කොච්චරක් බණ කියනවද? පැය 30ක් බණ කිව්වද ඇත්තටම? ඉස්සර ඔව් කියලා කියනවා. පැය 30ක් කියන කොච්චර වෙලාවක්ද? දවස් එකමාරක්. එච්චර බණ කෙරෙකට කියන්න පුළුවන්ද? නෑ. පැය 30ක් කියන්නේ මේ ඔරලෝසුවේ පැය වලින් පැය 12යි.
සිංහල උනාට සිංහල දන්නේ සිංහල පැය 2කමාරක් ඉංග්‍රීසි පැය 1යි. සිංහල පැය 30ක් තමයි බණ කියන්නේ. පැය 12ක් බණ කියනවා. ඉස්සර මේ වගේ 7 දවසේ 3 මාසේ අවුරුද්දේ බණ කියන්නේ මේව හදාගත්ත බණ. ඉස්සර බණ කියන්නේ පන්සලේ මාසෙට එක දවසයි. එක දවසේ බණ කියන්නේ. අවුරුද්දේ බණ 12 යහන් ලැබෙන්නේ මිනිස්සුන්ට. ඒ හින්දා ගමේ ඔක්කොම යනවා බණ අහන්න. එදාට ඔක්කොම යනවා බණ අහන්න. මොකද මාසෙට එක දවසයි හම්බෙන්නේ. ඒක පැය 12ක් කියනවා. එදා මිනිස්සු ඒ බණ අහලා තමයි හැදුනේ. අද 7 දවසෙක් කියනවා 3 මාසෙක් කියනවා අවුරුද්දෙත් කියනවා මේ හදාගත්තේ කිව්වේකනේ 3 මාසෙක් කියනවා අවුරුදු 10ක් කියනවා ඕවා කියනවා විතරයි ඉතින් හැදිච්ච කෙනෙකුත් නෑ අහපු කෙනෙකුත් නෑ කියලා වැඩකුත් නෑ කියනවා ඇයි කියන්නේ කිව්වේ නැත්නම් අපිට බයිනවා ඒ හින්දා කියනවා මොනවා හරි කියනවා එහෙම වැඩක් නෑ තේරුම් ගන්න දෙයක් ගන්න හැදෙන්න ඒකයි වැදගත් වෙන්නේ වැරදි පාරේ යන්න ආරම්භ කරලා තියෙන්න පුළුවන් ජනම වෙන්න පුළුවන්. හැබැයි අද තේරුම් අරගෙන අද හැදෙන්න ඇයි දහම අකාලිකයි. වෙලාවක් කලාවක් නැහැ. ඕනෙලාවක් පුළුවන්. අද හැදෙන්න. අන්න ඒකට උත්සාහවන්ත වෙන්න. ඕකට තමයි බණ කියන්නේ බණ අහන්නේ. අන්න ඒක තේරුම් ගන්න කියන අනුශාසනාව කරලා මම ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. අද ධර්ම දේශනාවට ඔබ මාතෘකාවක් විදිහට අරමුණක් විදිහට තියාගත්තේ දැනට දින 6කට පෙර මිය ගිය PM චන්ද්‍රපාල මහත්මාණන්ට පරලෝක වශයෙන් පින් අනුමෝදන් කරන්නට එතුමාගේ ජීවිත කතාව ගැන නම් මම කියන්න දන්නේ නැහැ. නමුත් මම බොරු වර්ණනා කරන්නෙත් නැහැ. ඒක මගේ හැටි. මම නම් පන්සලට එන එකපාරක් දැක්කද කියලා මතක නැහැ මට. එකපාරක් වගේ එන්නදී පන්සල මම දැකලා නැහැ. එච්චර පන්සලට එනවා දැකලා නැහැ. මේ ගෙදෙට්ට නම් මම කීපතාවක් ඇවිල්ලා තියෙනවා. යාපිලාව දැකලා තියෙනවා. ඒ හැර පන්සලට එනවා මම දකින්නේ නැහැ. බොරු වර්ණනා කරන්නේ නැහැ. ඒක මගේ හැටි. ඒ එතුමාගේ ජීවිතයේ ස්වභාවය වෙන්නේ නැති. නමුත් අපි මේ ජීවිතෙන් ගන්න දෙයක් තියෙනවා. මම කලින් ඉඳන්ම කිව්වේ ඉපදෙන කෙනා අනිවාර්යෙන් මැරෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා කරන්න තියෙන දේවල් අපි කරන්න ඕන. නැත්තම් පසුතැවෙන්න සිද්ධ වෙනවා. අපි ජීවත් වෙන කාලේ හරියට ජීවත් වුණා නම් අපිට ප්‍රශ්නෙකුත් නැහැ. තව කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා එතුමාගේ ජීවිතෙන් අපි ගන්න තියෙන දේ ගමු. එතුමාට දොස් කියනව නෙවෙයි මම. මේ වැරද්ද කවුරු කරත් මම මුලින් ඉඳන්ම කිව්වා ඒක. කවුරු කරත් ඒක වැරද්ද. ආගමට දහමට නැඹුරු වෙලා ඒත් එක්ක ජීවත් වෙන්න ඒක ඕන කෙනෙක්ට වැදගත්. වර්තමානයේ නම් බොහෝ වෙලාවට අඩුම තරම පන්සකුලයටවත් යන්නේ නැති තත්ත්වයකටපත් වෙලා තියෙනවා. සමහර ගෙවල් වලට බාරගන්නෙත් නැහැ. ඇයි අඳුනන්නේ? ඊට කලින් දැකලවත් නැහැ. එහෙම ගෙවල් වලට ගිහිල්ලා හාමුදුරුවෝ අසරණ වෙනවා මොනවද කියන්නේ කියලා. ಗುಣ කතන කියන්න බෑනේ. නිකන් බණ විතරක් කියලා අන්තිමට නැගිටලා යනවා. එහෙම ජීවිත ගත කරලා වැඩක් නැහැ. එහෙනම් හදාගන්න ජීවිත. අපේ ජීවිත අපි හදාගත්තොත් ඒක අපිට වටිනවා. ඒක බෞද්ධ අබෞද්ධ ભેදයක් නැහැ. අපේ ජීවිත අපි හදාගන්න ඕනේ. අපි හරියට ජීවත් වෙන්න ඕනේ. අන්න ඒක මම මතක් කරනවා. කෙසේ නමුත් අපි පින් කරලා පින් දෙන එක අපේ යුතුයකමක්, වගකීමක් ජීවත් වෙන ඥාතීන් විදිහට ඒ යුතුයකම වගකීම ඉෂ්ට කරන්න තමයි ඔබ මෙවැනි පින්කමක් සූදානම් කරගත්තේ. ඒ සූදානම් කරගෙන අද සංඝයා කාලේ ඔබේ නිවාස ස්ථානයට භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරවගෙන ධර්ම ශ්‍රවණය කරලා ඒ තුලින් බොහෝ පින්දහම් සිද්ධ කරගත්තා. ධර්ම දේශනාමය වශයෙන්, ධර්ම ශ්‍රවණයමය වශයෙන්, පන්සිල් සමාදන් වීම වශයෙන් අපි බොහෝ පින්දහම් සිද්ධ කරගත්තා. ඒ සිද්ධ කරගන්න මේ සියලුම පින්දහම් දැනට දින 6කට පෙර මිය ගිය PM චන්ද්‍රපාල මහත්මාණන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. එතුමා පරලෝක වශයෙන් මේ පින් ලබාගෙන දුකින් අත මිදෙත්වා, සැපෙන් සැපයටපත් වෙත්වා, උතුම් නිවන පිණිස හේතු වාසනාව ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ ලෝකය, ශාසනය ඔබ හැම දෙනාගේම ජීවිත රකින්න දෙවියෝ මේ පින් ලබත්වා, දෙවියන්ගේ දිව්‍ය ආත්ම භාව සපවත් කරගනිත්වා, දෙවියෝද ප්‍රාර්ථනීය උතුම් නිවන පිණිස හේතු වාසනාව ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද පින්කම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ ඒ PM චන්ද්‍රපාල මහත්මාණන්ගේ සදාදරණීය ස්වාමිනිය ඒ මෑණියන්, ඒ වගේම මේ නිවාස ස්ථානයේ තීක්ෂණ, ඒ වගේම ඔහුගේ මෑණියන් පියතුමන් ඇතුළු පවුලේ සමාජිකාවන්,
අසල්වාසීන් ඥාති හිතයිශීන් හැම කෙනෙක්ගම එකතු වීමෙන් සම්බන්ධීත්වයෙන් තමයි මේ පින්කම් මේ ආකාරයෙන් ඔබ සූදානම් කරගත්තේ සිද්ධ කරගත්තේ. ඔබ යහපත්ව සමාජය තුල ජීවත් වෙනවා බොහෝ පිරිසක් අපි දන්නවා. ඒ ජීවත් වීම තුල තමයි ඔබේ සාර්ථකත්වය ඔබට ලැබෙන්නේ. ඒ සාර්ථකත්වය තමයි ඔබ ලබාගත යුතු වෙන්නේ. මම පෞද්ගලික වශයෙන් හඳුනන්නේ බොහෝ දුරට තීක්ෂණව. නමුත් වර්ණනා කරන්න යන්නේ නැහැ. වර්ණනා කරලා වැඩකුත් නැහැ. මොකද ඔහු මං ගැන දන්නවා මං ඔහු ගැන දන්නවා. ඒ නිසා මං හිතනවා වර්ණනා කරලා වැඩක් නැහැ කියලා. කෙසේ නමුත් අපි ජීවත් වෙන විදිහට අපි ජීවිත මම කියකිය මරණයෙන් අපි දෙයක් ගන්න ඕනේ කියලා. චන්ද්‍රපාල මහත්මයාගේ ජීවිතෙන් ඔබේ ජීවිතය දකින්න. ඔබේ ජීවිතේ වුණත් ඕනෑම වෙලාවක නැති වෙලා යන්න පුළුවන්. ඒක ලෝකේ ස්වභාවය. ඒක ලෝකේ නියමය. ඒ නිසා ඒකට ඔබ සූදානම් වෙන්න ඕන. සූදානම් වෙනවායි කියලා කියන්නේ මරණයට කලින් මරණයට අවශ්‍ය දේවල් අපි එකතු කරගන්න ඕන. පින්දහම් එකතු කරගන්න ඕන. ගුණදහම් එකතු කරගන්න ඕන. සිරිත් විරිත් එකතු කරගන්න ඕන. එකල යුතුයකම් වගකීම් ඉටු කරගන්න ඕන. අන්න ඒ දේවල් පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන ඔබෙන් සමාජයට ඒ වගේම සංස්කෘතියට ජාතියට විය යුතු යුතුයකම වගකීම ඔබට පුළුවන් උපරිමයෙන් සිද්ධ කරගන්නට ඔබ අරමුණු කරගන්න අදිෂ්ඨාන කරගන්න ඒක තමයි චන්ද්‍රපාල මහත්මයාණන්ට ජීවත් වන ඥාතීන් විදිහට කළ හැකි කළ යුතු එකම යුතුයකම වෙන්නේ. ඒ හැර එතුමාගේ මරණය ගැන හිත හිතා ඇඬුවට එතුමාගේ මරණය ගැන හිත හිතා සතුටු වුණාට ඒ ගැන වර්ණනා කරාට එතුමා ගැන වර්ණනා කරාට එතුමට ප්‍රයෝජනෙකුත් නැහැ ජීවත් වෙනාට ප්‍රයෝජනෙකුත් නැහැ. එතුමාගේ ජීවිතෙන් ගන්න තියෙන දේ ඔබේ ජීවිතයට ගන්න ඔබේ ජීවිතය ඔබ සකස් කරගන්න. දැනට ඔබ යහපත්ව ජීවත් වෙනවා. ඒ ජීවිතය තව තවත් සාර්ථක කරගන්න උත්සාහවන්ත වෙන්න. ඒක තමයි ඔබටත් සමාජයටත් වැදගත් වෙන්නේ. අන්නේ දේ ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබ සාර්ථක වේවි. ඔබ බෞද්ධයෙක් වේවි. ඔබ නිදහසේ ජීවත් වේවි. මරණ දවසට බය නැතුව, ප්‍රශ්නයක් නැතුව සතුටින් ඔබට පුළුවන් ජීවිතයට සමුදෙන්න. අන්න ඒ తত্ত্বය ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඒ කරුණ මම නැවත නැවත මතක් කරන්න හේතුව තමයි මම අර කලිනුත් කිව්වේ පන්සලට සම්බන්ධ වීම අඩුයි. පන්සලට හරි කමක් නෑ. අපේ පන්සලටම කියලා මම කියන්නේ තමන්ගේ ආගමික ස්ථානයට කොහේ හරි කමක් නෑ. සම්බන්ධ වෙන්න. ඒ තැන්වලට ගිහිල්ලා කටයුතු කරන්න. නිතරමත් නෙවෙයි තමන්ට පුළුවන් වෙලාවක ගිහිලා සම්බන්ධ වෙන්න. බුදුදහමේ නෑ අනිවාර්ය කිරීමක් මම මුලින්දම්ම කිව්වා. නමුත් අපේ සමාජයේ තියෙන පිළිගැනීමක්. අපිට ජීවත් වෙන්න වෙන්නේ මේ සමාජයේමයි. මේ සමාජයේ තියෙන පිළිගැනීමට අපිට අවනත වෙන්න වෙනවා. ඒ අවනත වීමක් විදිහට හරි කමක් නෑ. පන්සලකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ආගමික කටයුතු වලට තමන්ට පුළුවන් විදිහට දායක වෙන්න. සම්බන්ධ වෙලා අඩුමතන වචනෙන් හරි උදව් කරන්න ඒවට ගිහිල්ලා. මූණ හරි පෙන්වන්න යන්න ඒව සම්බන්ධ වෙන්න. ඊට හේතුව නැත්තම් අවසානයේදී අර මං කියපු වැඩේ වෙනවා. මොකද්ද? හාමුදුරුවරු අසරණ වෙනවා. මුකුත් කියන්න බෑ. අවසානයේදී ඒක තමන්ටත් හොඳ නෑ. තමන්ගේ පවුලේ අයටත් හොඳ නෑ. මම මේ ටික කියන්නේ නෑනේ. එතුමා පන්සලට සම්බන්ධ වෙලා හිටියන. ඒ නොවිච්ච නිසායි ජීවත් වෙන අයට මම කියන්නේ එහෙම ඉන්න එපා. ඔබ සකස් වෙන්න ඉස්සර තීක්ෂණ පන්සලට ආව දැන් ඒත් එන්නේ නැහැ. මට ඒත් පේනවා අනිත් පැත්තට යනවා දෝ කියලා. මොකද ගමේ විවිධ කතන්දර හැදිලා තියෙනවා. මට ආරංචි වෙනවා. මගෙත් එක්ක හිටපු කෙනෙක් විදිහට මට ඉක්මනට ආරංචි වෙනවා. පොඩි දෙයක් වෙච්ච ගමන් මට කවුරු හරි කතා කරලා කියනවා එන්න මෙයා මෙහෙම කරනවා මෙයා මෙතන ඉන්නවා කියලා. ළමයි ගොඩකගේ එහෙමයි. දහම් පාසලේ ළමෙක් මොනවා හරි කරපු ගමන් මට කෝල් එකක් එනවා. කොහේ හරි ගෙදරකින් කෝල් එකක් එනවා. දහම් පාසලේ ළමෙක් මෙන්න මෙතන ඉන්න මෙන්න මෙහෙම කරනවා ගහ ගන්නවා බැන ගන්නවා කියලා. තීක්ෂණ ගැන එහෙම ආරංචි කීපයක් එනවා. ඇත්තද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම කියන්න යන්නෙත් නැහැ. නමුත් මම මතක් කරනවා ආගමික ස්ථානික සම්බන්ධ වෙන්න, ඒ දේවල් වලට යොමු වෙන්න. ඔබේ ජීවිතය ආලෝකමත් වෙන්න ඒක උපකාරී වෙනවා. මරුණත් ඔබ ගැන වර්ණනා කරනවා. බුදුහාඳුරු කියන මෙන්න මෙහෙම කතාවක්. මොකක්ද? රූපං ජීරති මච්ඡානං නාම ගුත්තං නජීරති කියලා. රූපය මිනිස්යාගේ දිරලා යනවා. හැබැයි නම දිරන්නේ නැහැ කියලා. නම පවතිනවා. අපි හොඳින් ජීවත් වුණොත් නම හොඳට තියෙනවා. නරකින් ජීවත් වුණොත් නම ලෝකේ නරකට තියෙනවා. උදාහරණ ගන්නකො බුදුහාමුදුරගේ නම ගන්න. අදට පිරිනවම් පාලා අවුරුදු 2600කට ආසන්නයි. නමුත් අදටත් මිනිස්සු ගෞරව කරනවා, අදටත් වඳිනවා, අදටත් නම කියනවා. ඒ වගේම මිනිමරුවන්ගේ නම් අරන් බලන්න. ලෝකේ හිට්ලර් වගේ අයගේ නම් අරන් බලන්න.
අදටත් මිනිස්සු බනිනවා. ඉච්චර ඕන්නේ ලංකාවේ හිටපු ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ට මිනිස්සු ගෞරව කරනවා. බනිනවා. ඇයි බනින්නේ? වැරදිවට ජීවත් වෙච්ච හින්දා. ඒකට යාගේ නම තියෙන සමාජයේ වැරදියට. හැබැයි අර හොඳ අයගේ නම් තියෙන්නේ හොඳට. ඒ නම කොහොමද තියන්නේ කියන එක තීරණය කරන්න ඕන කවුද? ජීවත් වෙන අපි. අපි ඒ නම හරියට සමාජයේ තියලා හොඳට සමාජේ නම තියලා අපි මිය ගියා නම් අපේ නමටත් කැලලක් නැහැ, අපිටත් කැලලක් නැහැ, අපේ ළඟ ඉන්න අයටත් කැලලක් නැහැ. යාළුවෝ වෙන්න පුළුවන්, දුවදරුවෝ වෙන්න පුළුවන්, අසල්වාසීන් කිසිම කෙනෙක්ට කැලලක් ඇති වෙන්නේ නැහැ. අන්නේ කැලලක් ඇති නොවෙන්න ජීවත් වෙන්න. ඒක තමයි ඔබේ ජීවිතය ආලෝකමත් වෙන්න වැදගත් වෙන්නේ. මේ කරුණත් මම මතක් කරලා දැන් කල්පනා කරමු මේ හා සම්බන්ධ වුණා වූ ලොකු කුඩා ඔබ හැමදෙනාටම ධර්ම දේශනාවේ ආනිසංස එකාකාරීව හේතු වාසනා වේවා. උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, දෙවියන්ගේ දේව රැකවරණය ඔබ හැමදෙනාටම ලැබීමෙන් කායිකව මානසිකව ඇති වෙලා තිබෙන, ඇති වෙන්නට තිබෙන සියලු අපල උපද්‍රව, කරදර බාධක, රෝග උපද්‍රවයන් දුරු කරගෙන නිදුක් නිරෝගීමත් භාවයේ චිර ජීවනය උදා කරගන්නට මේ සියලුම ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බෞද්ධයන් වශයෙන් ප්‍රාර්ථනා කරන උතුම් නිවනට හේතු ශක්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදුකාරයක් පවත්වමු. අහමෙන්ද ගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සනිග්ඝතු